කම්කරු නීතිය හා ආරවුල් බේරුම් කිරීමේ විකල්ප ක්‍රම කියන අපේ පාඩමේදී අපි කතා කළා පනත් කීපයක් ගැන. ඒ වගේම අපි ඊළඟට කතා කරන්න යන්නේ වැදගත් විශේෂ පනතක් ගැන. ඒක තමයි දරුවෝ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. 54 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. මේ පනත පිහිටුවන්නේ මීට කලින් බිහිවෙච්ච කර්මාන්ත ශාලා පනත, කර්මාන්ත ශාලා සේවක පනත කියන පනතෙන් ආවරණය නොවන සාප්පුවල සහ කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ සුබ සාධනය පිණිස. එහෙනම් වචනාර්ථයෙන් ගත්තාම සාප්පුවක් කාර්යාලයක් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට සාමාන්‍ය අදහසක් තියෙනවනේ. හැබැයි මේ පනත ගත්තාම මේ පනතේ අපි දන්නවා ඕනම පනතක තියෙනවා පුතේ අර්ථ නිරූපණ වගන්තිය කියලා වගන්තියක්. මේ වගන්තිය සමහර විට පළවෙනි වගන්තිය වෙන්නත් පුළුවන්, සමහරට අවසාන වගන්තිය වෙන්නත් පුළුවන්, ඒ අතර යම් වගන්තියක් වෙන්නත් පුළුවන්. මේ වගන්තිය අපි හඳුන්වන්නේ අර්ථ නිරූපණ වගන්තිය කියලා. ඒ වගේ පනතක තියෙන අර්ථ නිරූපණ වගන්තියකින් කරන්නේ ඒ පනතට අදාළව පනතේ සඳහන් වෙලා තියෙන යම් යම් වචනවල අර්ථ නිරූපණ නැත්නම් ඒවට උදාහරණ සමග පැහැදිලි කිරීම ඉදිරිපත් කරන එක. මොකද ඇතම් වචන තියෙන්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් අර්ථය බහු අර්ථ ගන්න පුළුවන් නැත්නම් ව්‍යංගාර්ථ ගන්න පුළුවන් වචන 50 තුළ ඇතුළත් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක අධිකරණයේ නඩු කෘත්‍යයක් විසඳද්දී මතභේද දෙකක් හට ගන්න පුළුවන්, දෙකක් හෝ කිහිපයක් හට ගන්න පුළුවන් මේ වගේ එක වචනයකට බහු අර්ථ තිබුණොත්. ඒ නිසා පනතක් විසින් මේ පනතෙම දක්වනවා මේ පනතේ තියෙන විශේෂ වචනවල අර්ථය මොකද්ද කියන එක හරියාකාරම ඒකට අපි කියනවා අර්ථ නිරූපණ වගන්තිය කියලා. ඉතින් අපි මේ කියන සාප්පු හා කාර්යාල සේවක පනත නැත්නම් 1954 අංක 19 දරන මේ පනතේ අර්ථ නිරූපණ වගන්තිය වෙන්නේ දරුවෝ ඒ පනතේ 68 වන වගන්තිය. මෙන්න මේ 68 වන වගන්තියෙන් කියනවා සාප්පුවක් කියන්නේ මොකද්ද සහ කාර්යාලයක් කියන්නේ මොකද්ද කියලා. මුලින්ම අපි බැලුවොතින් සාප්පුවක් කියන්නේ මොකක්ද කියලා පනතේ කියලා තියෙන විදිහට සාප්පුවක් කියන එකට සිල්ලර හෝ තොග වෙළඳසැලක්, හෝටල්, භෝජනාගාර, බාබර් සාප්පු, ඡායාරූපශාලා, ලොන්ඩරි ආදිය ඇතුළත් වෙහිනම් මේ කියන ඒවාට අමතර ඒ වගේ තවත් සාප්පු ඇතුළත් වෙනවා මේ සාප්පුවක් කියන නිර්වචනයේ යටතට. ඊට පස්සේ අපි ගියොත් කාර්යාලයක් කියන නිර්වචනය ඇතුළට ඒක ඊටත් වඩා ටිකක් පුළුල් ලෙස උදාහරණ දක්වමින් කාර්යාලයක් කියන්නේ මොකද්ද කියලා පනත විසින් කියලා තියෙනවා බලන්න. කාර්යාලයක් කියන එකට බැංකු, රක්ෂණ සමාගම්, තැරැව්කාර ව්‍යාපාර, නැව් සමාගම්, ප්‍රචාරණ නියෝජිත ආයතන, කොමිස් නියෝජිත ආයතන, වතු නියෝජිත ආයතන, ප්‍රවාහන නියෝජිත ආයතන, පුවත්පත් නියෝජිත ආයතන, වෘත්තීය ගණකාධිකාරී ආයතන මේ වගේ ආයතන නැත්නම් මේ වගේ කාර්යාල වගේම අපි අර කියපු මුලින්ම කිව්වාගේ සාප්පුවක ගැන අපි කතා කරේ ඒ වගේ සාප්පුවක වුණත් සාප්පුවක හරි වත්තක හරි කර්මාන්ත ශාලාවෙන්ට වෙනම පනතක් තියෙනවා කියලා මම කිව්ව නේද? එහෙනම් ඒ වගේ කර්මාන්ත ශාලාවක හරි පතලක හෝටලයක සමාජ ශාලාවක හොය වැනි විනෝද ස්ථානයක නැත්නම් ව්‍යාපාරික හෝ වාණිජ අරමුණින් පවත්වාගෙන යනු ලබන ආයතනයක ලිපිකරු දෙපාර්තමේන්තුව. දැන් අපි මෙතන කිව්වා බැංකු, රක්ෂණ සමාගම ඒවා හැරුණුකොට සාප්පුවක හරි කර්මාන්ත ශාලාවක හරි වත්තක හරි මේ වගේ ඕනම එකක ලිපිකරු දෙපාර්තමේන්තුවක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒවයේ සාමාන්‍ය ක්‍රියාවලියට වඩා වෙනස් ක්‍රියාවලියක්නේ ලිපිකරු දෙපාර්තමේන්තුවක සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ ලිපිකරු දෙපාර්තමේන්තුවක් තියෙනවා නම්
ඒකත් ගන්නේ කාර්යාලයක් කියලා. කර්මාන්ත ශාලාවක වුණත් ලිපිකරු දෙපාර්තමේන්තුව එහෙනම් වැටෙන්නේ කොයි ගණයටද? කාර්යාලයක් ගණයට. එහෙනම් කම්කරු අපි කිව්වොත් කර්මාන්ත ශාලාවක තියෙන ලිපිකරු දෙපාර්තමේන්තුවක සේවකයන්ට අදාළ වෙන්නේ කර්මාන්ත ශාලා පනතද නැත්නම් සාප්පු හා කාර්යාල සේවක පනතද? සාප්පු හා කාර්යාල සේවක පනත. පනත කියලා තියෙනවා මේ වගේ ඕනම ආයතනයක වුණත් ලිපිකරු දෙපාර්තමේන්තුවක් වෙනම තියෙනවා නම් ඒක කාර්යාලයක් විදිහට තමයි සලකන්නේ කියලා. ඊළඟට බලන්න තවත් තියෙනවා පනත යටතේ බලයලත් පුද්ගලයෙකු විසින් කාර්යාලයක් යන්නට නම් කළ ඕනෑම ආයතනයක් අයත් බව දැක්විය හැකිය. එහෙනම් මේ පනතේ බලය දීලා තියෙනවා විශේෂ පුද්ගලයන්ට උදාහරණයක් ලෙස කම්කරු කොමසාරිස්වරයා වගේ පුද්ගලයන්ට ඒ වගේ අය දක්වනවා නම් යම්කිසි ආයතනයක් ඒක කාර්යාලයක් කියලා ඒ වගේ ආයතනත් අනිවාර්යයෙන්ම කාර්යාලයක් යටතට ගැන්න නිසා මේ පනතෙන් ආවරණය වෙනවා. එහෙනම් අපි ආවරණය වෙන්නේ නැත්තේ කවුද කියලා බැලුවොතින් දරුවෝ මේකදී ආවරණය වෙන්නේ නැති විශේෂ පුද්ගලයෝ ඉන්නවා. පළවෙනි එක තමයි අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ සේවා ස්ථාන. ඔයාලා දන්නවනේ අවමංගල්‍ය කටයුතු කරන පුද්ගලයෝ ඉන්නවා. අපි කියන්නේ මල් ශාලා මේ වගේ අයගේ මේ වගේ කටයුතු කරන අයගේ සේවකයෝ ඉන්නනේ. මේ සේවකයෝ මේ පනතෙන් ආවරණය වන්නේ නැහැ. එහෙනම් මේ වගේ අවමංගල්‍ය කටයුතු සේවා සපයන ස්ථානයක් සාප්පුවක් හෝ කාර්යාලයක් යටතට සැලකෙන්නේ නැති නිසා මේ පනතේ ආවරණය ලබන්නේ නැහැ ඒ සේවකයෝ. ඊළඟ එක තමයි පුණ්‍ය කටයුතු සඳහා මාසයකට අඩු කාල සීමාවක් පවත්වාගෙන යන ආයතනවල සේවකයෝ. එහෙනම් මේ වගේ తాවකාලික පුණ්‍ය කටයුතු සඳහා පවත්වාගෙන යන ආයතනවල ඉන්න සේවකයනොත් මේ සාප්පු හා කාර්යාල සේවක පනතෙන් ආවරණය ලබන්නේ නැහැ. අපි ටියුට් එකට ගිහින් බලමු එහෙනම් මොනවද කියලා තියෙන්නේ කියලා. බලන්න දරුවෝ පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එකේ 12 වෙනි පිටුව. 12 වෙනි පිටුව. කියවන්න මාත් එක්කම ඔයාලා මේ වෙලාව මේක ඉගෙන ගන්න මේ වචන ඔයාලට පුරුදු කරගන්න මේ වෙලාව කාර්යක්ෂමව භාවිතා කරයි කියලා මං හිතනවා. ගෙදර හිටියා උනත් ඒකින්ද කියවන්න මාත් එක්කම මෙම පනත සාප්පු හා කාර්යාලවල සේවය කරන සේවකයන් සම්බන්ධව ප්‍රතිපාදන සපයනු ලබයි. කර්මාන්ත ශාලා පනතින් ආවරණය නොකෙරෙන සේවකයන් මෙම පනතින් ආවරණය කිරීම අරමුණු කරගෙන ඇත. එහෙනම් අපි කියුවා වගේ කර්මාන්ත ශාලා පනතින් ආවරණය වෙන්නේ නැති අයවත් ආවරණය කරන්න තමයි මේ පනත බිහි වෙන්නේ. අපි කියවලා බලමු. සාප්පු හා කාර්යාලවල සේවය කරනු ලබන සියලුම සේවකයන් මෙම පනතින් ආවරණය ලබන බව පනත ප්‍රකාශ කරන අතර හිස් තැනක් තියෙනවා නේද? අපි ඒකට ලියාගමු. පනතේ 68 වන වගන්තිය. පනතේ 68 දරුවෝ 6යි 8යි. පනතේ 68 වන වගන්තිය. වරහණක් ඇතුළේ ලියාගන්න එක ළඟින්ම පනතේ අර්ථ නිරූපණ වගන්තිය. එහෙනම් සාප්පු හා කාර්යාල සේවක පනතේ අර්ථ නිරූපණ වගන්තිය වෙන්නේ මොකද්ද? 68 වන වගන්තිය. මේක පනතෙන් පනතට වෙනස් වෙනවා දරුවෝ. අර්ථ නිරූපණ වගන්තිය. දක්වන ආකාරයට කියලා කමා එකක් දාගන්න. ඒ කියන්නේ 68 වන වගන්තිය වරහන් ඇතුලේ අර්ථ නිරූපණ වගන්තිය දක්වන ආකාරයට
බලන්න එහෙනම් සාප්පුවක් යන්නට සිල්ලර හෝ තොග වෙළඳ සැලක් හොටෙල් භෝජනාගාර බාබර් සාප්පු ඡායාරූප ශාලා හා ලොන්ඩරි ආදිය ඇතුළත් වේ. එතකොට අපි ඊළඟට බැලුවොත් කාර්යාලයක් යන්නට බැංකුවක් රක්ෂණ සමාගමක් තැරැව්කාර ව්‍යාපාරයක් නැව් සමාගමක් ප්‍රචාරණ නියෝජිත ආයතනයක් කොමිස් නියෝජිත ආයතනයක් වතු නියෝජිත ආයතනයක් ප්‍රවාහන නියෝජිත ආයතනයක් පුවත්පත් නියෝජිතයෙක් වෘත්තීය ගණකාධිකාරී ආයතනයක්. ඒ විතරක් නෙමෙයි බලන්න සාප්පුවක වත්තක කර්මාන්ත ශාලාවක පතලක හෝටලයක සමාජ ශාලාවක හෝ එවැනි විනෝද ස්ථානයක් හෝ ව්‍යාපාරික හෝ වාණිජ අරමුණින් පවත්වාගෙන යනු ලබන ආයතනයක ලිපිකරු දෙපාර්තමේන්තුව පනත යටතේ බලයලත් පුද්ගලයෙක් විසින් කාර්යාලයක් යන්නට නම් කළ ඕනෑම ආයතනයක්ද අයත් බව දක්වා ඇත. එහෙනම් මෙන්න මේ කියපු ඔක්කොම කාර්යාලයක් කියන නිර්වචනයට අයත් වෙනවා. ඒ කියන්නේ මේක ටිකක් පුළුල් නිර්වචනයක්. හරි. ඊළඟට බලන්න අපි දැන් මේ කතා කරේ ආවරණය වෙන්නේ මොනවද කියලානේ. ඒ කියන්නේ සාප්පුවක් හා කාර්යාලයක් කියන දෙකට වැටෙන්නේ මොනවද? මේ කියපු ආයතනවල ඉන්න සේවකයෝ මේ පනතින් ආවරණය වෙනවා. එහෙනම් ඊළඟට අපි කතා කරානේ ආවරණය නොවන සේවකයෝ නැත්නම් ආවරණය වන්නේ නැති සේවකයෝ කවුද කියලා. අපි කවුරුද කියලාද කිව්වේ? අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ සේවා ස්ථානවල ඉන්න සේවකයෝ සහ පුණ්‍ය කටයුතු සඳහා මාසයකට අඩු කාල සීමාවක් පවත්වාගෙන යන ව්‍යාපාරවල නැත්නම් ආයතනවල ඉන්න සේවකයෝ. එහෙනම් අපි ලියමු බලන්න. ඔයාලගේ ටියුට් එකේ අන්තිමට තියෙනවා ආවරණය නොවන සේවකයන් කියලා. ලියන්න දරුවෝ ලියා ගන්න. අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ සේවා ස්ථාන සහ අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ සේවා ස්ථාන සහ පුණ්‍ය කටයුතු සඳහා පුණ්‍ය කටයුතු සඳහා පුණ්‍ය කටයුතු සඳහා මාසයකට අඩු කාල සීමාවක් පවත්වාගෙන යන මාසයකට අඩු කාල සීමාවක් නැත්නම් මාසයකට අඩු කාල සීමාවක් පවත්වාගෙන යන ආයතනවල සේවකයන් ආයතනවල සේවකයන් එහෙනම් කියවලා බලන්න අපි මොකද්ද ලිව්වේ? ආවරණය නොවන සේවකයන්. කවුද ආවරණය නොවන සේවකයන්?
අවමංගල්‍ය කටයුතු කරන්නන්ගේ සේවා ස්ථානවල සහ පුණ්‍ය කටයුතු සඳහා මසකට අඩු කාල සීමාවක් පවත්වාගෙන යන ආයතනවල සේවකයන් මෙන්න මේ කියන සේවකයන් වර්ග දෙක හැර අර අපි කියපු සාප්පුවක් හා කාර්යාලයක් කියන නිර්වචන දෙක යටතට වැටෙන ඕනෑම සේවකයෙක් අපිට ගන්න පුළුවන් මේ පනතින් ආවරණය වන සේවකයෙක් විදියට. එහෙනම් කරන්න යන්නේ මේ පනතේ තියෙන එක එක ප්‍රතිපාදන ගැන. මුලින්ම අපි කතා කරන්න යන්නේ බලන්න පනතේ අපි දැන් කතා කරන්නේ ආවරණය වෙන අය කවුද කියලා. එහෙනම් මේ වගේ ආවරණය වෙන්න නම් මේ වගේ සේවකයෙක් විදියට පත් වෙන්න නම් අනිවාර්යයෙන්ම වයස සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් පනත කියන විදියට දරුවෝ වයස අවුරුදු 14ට අඩු කිසිවෙක්ට සේවය දෙන්න බෑ. ඒ නිසා මේ පනතේ ආවරණය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ අපේ ලංකාවේ කාර්මික නීතිය අනුව ලංකාවේ නීතිය අනුව අවුරුදු 14ට අඩු දරුවන්ව සේවයේ යොදවන්න තහනම් කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ අවුරුදු 14ට අඩු කිසිම දරුවෙක්ට මේ පනතේ ආවරණය ලැබෙන්නේ නැහැ. මේ පනතෙන් සුබ සාධනය ගන්න බෑ. ටකේ තියෙන පිළිවෙලට මම ඔයාලට කරගෙන යන්නම්. ප්‍රසන්ටේෂන් එක අපි චුට්ටක් එහෙට මෙහෙට කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ලේසියි. නැත්නම් ඔයාලා මාරු කරගනින් මේ තියෙන ප්‍රතිපාදනයකින්ද ප්‍රසන්ටේෂන් එක බලන්න. මම කියන කොටස විතරක් දැන් අපි කතා කළේ සේවයේ දීමේ වයස ගැන. එහෙනම් 14ට අඩු කාටවත්ම මේ පනතේ ප්‍රතිපාදන අදාළ වෙන්නේ නැහැ කියලායි මම කිව්වේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ දරුවෝ බලන්න සේවා කාලය ගැන. සේවා කාලය අපි සුබ සාධන පහසුකම් ගැන අවසානයේදී කතා කරමු. සේවා කාලය ගැන. මොකද්ද මේ සේවා කාලය කියන්නේ? සේවා කාලය කියන්නේ සාමාන්‍යයෙන් සේවකයෙක් තමන්ගේ රැකියාවෙන් නිරත වන කාලය, නිරත විය යුතු සහ නිරත වන කාලය. එහෙනම් අපි කතා කළොත් මේ වගේ සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනව නේද? සාමාන්‍යයෙන් දවසට පැය කීයක්ද සේවකයෙක් වැඩ කරන්න ඕනේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දවසට පැය 8ක් තමයි සාමාන්‍ය සේවකයෙකුගේ මේ අපිට මේ අපි කතා කරන්න යන සාප්පු හා කාර්යාලය යටතේ සේවය කරන සේවකයෙක්ගේ සාමාන්‍ය සේවා කාලය වෙන්නේ දිනකට පැය 8ක්. මේ පැය 8 අතර පැය 4ක් අවසානයේදී අනිවාර්යයෙන්ම පැයක විවේක කාලයක් ලබා දෙන්න ඕනේ ආහාර ගැනීම සඳහා. පැය 4ක් අවසානයේදී එහෙනම් පැයක විවේකයක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් දැන් මේක සාමාන්‍ය තත්වයනේ. ඊට අමතරව සතියේ එක දිනක් විතරක් පැය 5ක් සේවය යොදන්න පුළුවන්. අර ආහාරය සඳහා දෙන විවේකය නැතිව පැය 5යි හැබැයි. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඊට වඩා සේවය යොදවනවා නම් අර විවේක කාලය ලබා දෙන්න ඕනේ. මේක කරන්න පුළුවන් සතියට එක දවසක් විතරයි. බොහෝ විට දරුවෝ දැකලා තියෙනවා සෙනසුරාදා දවසේ අර half day එකක් වැඩ කරනෝනේ. අන්නේ දවසට තමයි මේ ප්‍රතිපාදනය අදාළ වෙන්නේ. ඊළඟට අපි බැලුවොත් ඊළඟ එක තමයි ඔයාලා අහලා තියෙනව නේද? අතිකාල වලට යන්න කලින් අපි කතා කරමු. දැන් අපි කතා කරේ දිනක සේවා කාලය වෙන්න ඕනේ පැය 8යි කියලානේ. එතකොට උපරිම සේවා කාලය සතියක ගත්තොත් කොච්චරක් වෙන්න ඕනේද? උපරිම සේවා කාලය අතිකාලත් එක්කම උපරිම සතියට පැය 45ක් වෙන්න ඕනේ. ඒක ඉක්මවන්න බෑ. සේවකයෙක්ට සේවය කරන්න පුළුවන් කරන්න කියලා සේවා යෝජකයෙක්ට අන කරන්න පුළුවන් වෙන්නේ සතියට පැය 45ක කාලයක් දක්වා පමණයි.
දැන් මොනවාද අපි මෙච්චර වෙලා කතා කරේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය 8යි කියලා අපි කිව්වා. ඊළඟට පැය 4ක් අවසානයේ පැයක විවේකයක් දෙන්න ඕනේ කියලා අපි කිව්වා. ඊළඟට අපි කිව්වා මේ විවේකය නැතිව සතියට එක දවසක් විතරක් පැය 5ක් එක දිගට සේවය යොදවන්න පුළුවන් කියලා. සහ මුළු සතියේම උපරිම සේවා කාලය පැය 45 ඉක්මවන්න බැහැ කියලා. ඊළඟට අපි කතා කරනවා OT අතිකාල ගැන. ඔයාලා අහලා තියෙනවා ඔයාලට හොඳට පුරුදු වචනයක් වෙන්න ඇති. මේ වගේ අතිකාල සඳහා සේවය යොදවනවා නම් මේ අතිකාල සේවා කාලය උපරිම පැය 12ක් විය යුතුයි. ඊට වඩා වැඩි කාලයක් අතිකාල සඳහා සේවය යොදවන්න බෑ. නැත්නම් OT කියලා පැය 12කට වැඩි කාලයක් සේවය යොදවන්න බෑ සතියකට. ඊළඟට අපි කතා කළොත් සේවකයා සේවයට වාර්තා කළ යුතු වේලාව සහ සේවයෙන් පිටව යන වේලාව තීරණය කරන්න පුළුවන් සේවා යෝජකයාට. මේක සේවා යෝජකයා තමයි තීරණය කරන්න ඕනේ. සේවකයා එන්න ඕනේ උදේ 7ටද 7:00ටද 8ටද 9ටද 10ටද නැත්නම් හවසද කියලා. මේක සේවා යෝජකයා තීරණය කරන දෙයක්. ඒකට එකඟ වෙන එක සේවකයා සිද්ධ කරන්න ඕනේ කාර්යයක්. එහෙනම් ඊළඟ ප්‍රතිපාදනය ගැන අපි කතා කළොත් අපි දන්නවා දැන් අපි කියවනේ 14ට අඩු අයට මේ පනත අදාළ වෙන්නේ නැහැ කියලා. මොකද 14ට අඩු කිසිම කෙනෙක්ව සේවය යොදවන්න බෑ කියලා ලංකාවේ නීතිය කියලා තියෙනවා. ඒ නිසා අපි 14ට අඩු අය ගැන කතා කරන්නේ නැහැ. ඒත් අපිට කතා කරන්න වෙනවා 18ට අඩු අය ගැන. මොකද ලංකාවේ වැඩිහිටියෙක් විදියට සැලකන්නේ අවුරුදු 18 සම්පූර්ණ වුණායින් පස්සේ. එහෙනම් විශේෂයෙන්ම 18ට අඩු කාන්තාවන් සහ පිරිමි අය ගැන බලද්දී අපි කතා කරන්නේ 16ට අඩු පිරිමි අය ගැන. එහෙනම් 18ට අඩු කාන්තාවන් සහ 16ට අඩු පිරිමින් මේ වගේ අයව පස්වරු 6 සිට පෙරවරු 6 අතර දක්වා කාලය සඳහා සේවය යොදවන්න බෑ. ඔයාලා අහලා තියෙනවා night shifts ගැන. මේවා බොහෝ විට පස්වරු 6 ඉඳන් පෙරවරු 6 දක්වා කාලය තුල තමයි මේ වගේ night shift එකක් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ කාලය අතරතුර අපි මේ කියපු 18ට අඩු කාන්තාවන් හෝ 16ට අඩු පිරිමි අයව යොදවන්න බෑ. හැබැයි පිරිමි කෙනෙක්ට 17ක් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද පිරිමි අය සම්බන්ධයෙන් වයස බලද්දී අපි 16 කියලායි සලකන්නේ. මේ පනත යටතේ දරුවෝ හැම නීතිය හැම අවස්ථාවකදීම එහෙම වෙන්නේ නැහැ. සාප්පුහා කාර්යාල සේවක පනතේ ප්‍රතිපාදනවලට අනුව 16ට අඩු පිරිමි කෙනෙක්වත් 18ට අඩු ගැහැණු කෙනෙක්වත් අර අපි කියපු පෙරවරු පස්වරු 6 සිට පෙරවරු 6 දක්වා කියන සේවා මුරයේ සේවය යොදවන්න බෑ. ඊළඟ කාරණාව තමයි අපි කතා කළොත් අවුරුදු 18ට වැඩි කාන්තාවන්ව 18ට අඩු අයව සේවය යොදවන්න බෑ කියලා අපි කිව්වනේ රාත්‍රී කාලේ. හැබැයි 18ට වැඩි කාන්තාවන්ව රාත්‍රී 8 දක්වා පමණක් සේවය යොදවන්න පුළුවන්. එහෙනම් අර අපි කියපු සීමාව නැත්තම් පස්වරු 6 කියන සීමාව ඉක්මවලා තව පැය 2ක් සේවය යොදවන්න පුළුවන් කාන්තාවන්ව 18ට වැඩි නම්. ඊළඟට එයාලා කැමති නම් විතරක්, ඒ කියන්නේ කාන්තාවගේ කැමැත්ත ඇතිව විතරක් ඔවුන්ට රාත්‍රී 10 දක්වා සේවය දෙන්න කියලා සේවා යෝජකයාට කියන්න පුළුවන්. හැබැයි මේ සේවිකාව කැමති නම් විතරයි. විශේෂයෙන්ම මේක සිද්ධ වෙන්නේ හෝටල් සහ භෝජනාගාර ආශ්‍රිතව. මොකද ඒවා රැය වෙනකම්ම නැත්නම් අපි කියනවා රාත්‍රී 10-11 වෙනකම්ම බොහෝ දුරට ක්‍රියාත්මක වෙනවා. හෝටල් සහ භෝජනාගාර රාත්‍රී ආහාර වේල සඳහා විවෘතව පවතිනවා. ඉතින් ඒ හින්දා මේ සේවිකාවන්ව රාත්‍රී 10 දක්වා පමණ ඔවුන් කැමති නම් සේවය යොදවන්න පුළුවන් කියලා පනත කියනවා. ඊළඟට අපි කතා කළොත් බලන්න හෝටල් වල විශේෂයෙන්ම නේවාසික හෝටල් වල, ඒ කියන්නේ අපි දන්නවා නවතින්න පුළුවන් හෝටල් වල, මේ වගේ හෝටල් වල
සේවිකාවන් ඉන්නවා පිරිසිදු කරන්න යන වශයෙන් විශේෂයෙන්ම භෝජනාගාරවල මේ වගේ අවස්ථාවලදී ඒවා මුළු පැය 24ම ක්‍රියාත්මක වන නිසා සහ ඊට අමතරව දුරකථන ක්‍රියා කරවන්නයන් සහ පිළිගැනීමේ නිලධාරීන් ඊට අමතරව ගුවන් තොටුපළවල් වල සහ ගොඩබිම් සේවා කරන්නයන් ගුවන් තොටුපළ වල ගොඩබිම් සේවා කරන්නයන් කියන සේවිකාවන්ව මෙන්න මේ කියපු කාණ්ඩ මොනවද අපි කිව්වේ නේවාසික හෝටල් වල ඉන්න සේවිකාව දුරකථන ක්‍රියා කරවන්නයන් පිළිගැනීමේ නිලධාරීන් කාන්තා සහායිකාවන් සහ ගුවන් තොටුපළක ගොඩබිම් සේවා කරන්නයන් මෙන්න මේ කියන සේවිකාවන්ව ඔවුන් කැමතිනම් රාත්‍රී කාලයේ සේවය යොදවන්න පුළුවන් අර 10 අපි කිව්ව රාත්‍රී 8 හෝ 10 කියන සීමාව නැතුව ඔවුන්ව සේවය යොදවන්න සේවා යෝජකයාට හැකියාව තියෙනවා. දැන් අපි මේ කතා කරේ අවුරුදු 18ට වැඩි කාන්තාවන් අපි කිව්වා සේවා යෝජකයාට පුළුවන් රාත්‍රී 8 වෙනකන් සේවය කරන්න කියලා නියම කරන්න. සේවිකාව කැමති නම් හෝටල් සහ භෝජනාගාරවල විතරක් රාත්‍රී 10 වෙනකන් සේවය කරන්න කියන්න පුළුවන්. ඊට අමතරව අපි අර කතා කරපු අවස්ථාවලදී විශේෂයෙන්ම නේවාසික හෝටල් වලදී සහ ගුවන්තොටුපළ කාර්යාලයන් වලදී ඒ සේවිකාවන්ව රාත්‍රී වැඩමුළුවේ සේවය යොදවන්න සේවා යෝජකයාට පනත මගින් අවසර දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරොත් අවුරුදු 16ට වැඩි පිරිමි ළමයි ගැන අවුරුදු 16ට වැඩි පිරිමි කෙනෙක්ට රාත්‍රී 10 වෙනකන් හෝටලයක හෝ භෝජනාගාරයක සේවයේ දෙන්න කියලා නියම කරන්න සේවා යෝජකයාට අවස්ථාව තියෙනවා. එහෙනම් 16ට වැඩි ඕන කෙනෙක්ව රාත්‍රී 10 වෙනකන් සේවය කරන්න කියලා සේවයේ තියාගන්න පිරිමි කෙනෙක් නම් සේවා යෝජකයාට හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කළොත් අවුරුදු 18ට අඩු කිසි තැනැත්තෙක්ව කාන්තාවක් හෝ පුරුෂයෙක් කියන කිසිම කෙනෙක්ව පැය 9කට වඩා විවේකයක් ඇතුළත්ව පැය 9කට වඩා සේවය යොදවන්න බෑ. 18ට අඩු කාන්තාවක්ව හෝ පිරිමියෙක්ව කිසිම අවස්ථාවකදී පැය 9කට වඩා කාලයක් සේවය යොදවන්න බෑ. ඉතින් අපිත් කියවනේ දවසක සාමාන්‍ය සේවා කාලය පැය 8යි කියලා. එහෙනම් ඇයි මේ ආයෙත් කියන්නේ? නෑ දරුවෝ අපි කිව්වේ දවසක සාමාන්‍ය සේවා කාලය පැය 8යි කියලානේ. විවේක කාලයත් ඇතුළත්ව පැය 9යි. හැබැයි අතිකාල තියෙනවා නම් අපි කිව්වා සතියේ පැය 12ක් අතිකාල කරන්න පුළුවන්. මේ පැය 12 කොහොම බෙදිලා යයිද කියන්න බෑනේ. මේ වගේ අවස්ථාවක සමහරට පැය 4ක් 5ක් වුණත් එක දිගට අතිකාල කරන්න පුළුවන් අර පැය 9ට අමතරව. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී මේ සේවා කාලය පැය 9ට වඩා දීර්ඝ වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවන් ගැන තමයි මේ කියන්නේ. අතිකාලත් ඇතුළත්ව 18ට අඩු කිසිම කෙනෙකුව පැය 9කට වඩා සේවය යොදවන්න බෑ කියලා කියනවා. එහෙනම් ඔවුන්ට උපරිම සේවය දෙන්න පුළුවන් දිනකට පැය 9ක් විතරයි අර කියපු විවේක කාලය සහ අති කාලය එක උනත්. හරි. එහෙනම් අපි කතා කරපු ටික ආයෙක සැරයක් බලමු. අපි මුලින්ම කතා කරා සාමාන්‍යයෙන් ලංකාවේ නීතියට අනුව වැඩිහිටියෙක් වෙන්නේ අවුරුදු 18ට අඩු වැඩි කෙනෙක් වුණාට වැඩි පුද්ගලයෙක් වුණාට අවුරුදු 14ට අඩුයි කියන සීමාව තමයි සේවයේ යෙදවීමේදී ලංකාවේ නීතිය භාවිතා කරන්නේ. ඒ කියන්නේ 18ට අඩු වුණත් කමක් නැහැ. 14ට වැඩි කෙනෙකුට ලංකාවේ සේවකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් රැකියාවක් කරන්න පුළුවන්. හැබැයි 14ට අඩු කිසිම කෙනෙක්ව සේවය යොදවන්න කිසිම අයෙකුට හැකියාව නැහැ. නීතියෙන් ඉඩ දෙන්නේ නැහැ. ඒක දඬුවම් ලැබිය හැකි වරදක් විදියටයි සැලකන්නේ. එහෙනම් ලංකාවේ නීතියෙන් මේ සීමාව දාලා තියෙන නිසාම මේ පනතේ 1954 අපේ සාපහා කාර්යාල සේවක පනතේ කියනවා 14ට අඩු කිසිම කෙනෙකුට මේ පනත අදාළ වෙන්නේ නැහැ කියලා. මොකද 14ට අඩු කෙනෙක්
අඩු කෙනෙක් නැත්නම් අඩු දරුවෙක් අපි සේවකයෙක් විදියට සලකන්නේ නැති හින්දා. එහෙනම් බලමු අපේ ටියුට් එක. බලන්න දරුවෝ ඊළඟ පිටුවේ 13 වෙනි පිටුවේ මුලම තියෙනවා. පනතේ ප්‍රතිපාදන එකින් එක ගැන තමයි අපි මේ කතා කරගෙන යන්නේ. මුලින්ම සේවයේ යෙදී සිටීමේ අවම වයස. පනත මගින් වයස හිස්තැනක් දෙනවා සම්පූර්ණ කරගන්න අවුරුදු 14ට අඩු. අවුරුදු 14ට අඩු කිසිම අයෙකු අවුරුදු 14ට අඩු කිසිම අයෙකු සාප්පුවක හෝ කාර්යාලයක සේවයේ යෙදවීම තහනම් කොට ඇත. හරිනේ? එහෙනම් මේ පනත යටතේ අවුරුදු 14ට අඩු කිසිම කෙනෙක්ව සේවයේ යොදවන්න බෑ. අපි ඊළඟට කතා කරමු බලන්න සේවා කාලය ගැන තියෙන ප්‍රතිපාදන මොනවද කියලා. පළවෙනි එක තමයි සේවකයෙකුගේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය කීයක්ද? පැය 8ක් විය යුතුය. ලියාගන්න. පැය 8ක් විය යුතුය. මේ පැය 8 කියන්නේ කෑම පැය හැර. අපි කිව්වා කෑම පැයට පැය ගැන අපි කතා කළා නේද? මේ පැය හැරෙන්න තමයි පැය 8ක් කියන්නේ. කියන්නේ කෑම පැයත් ලැබුණයින් පස්සේ මේක දිනකට පැය 9ක් වුන් සේවා ස්ථානයේ රැඳිලා ඉන්නවා. ඊළඟ ප්‍රතිපාදනය බලන්න මොකද තියෙන්නේ? සේවය ආරම්භ කොට පැය 4ක් අවසානයේදී ආහාර සඳහා පැයක නිවාඩුවක් ලබා දිය යුතුය. හරිනේ අපි ගැන කතා කළා. ඒකේ පැහැදිලි කරන්න දෙයක් නෑ. අපි ඊළඟ එක බලමු. සතියේ දිනක් කෑම විවේකයේ රහිතව පැය 5ක් සේවයේ යෙදවිය හැක. අපි කිව්වා හැම අනිවාර්යයෙන්ම පැය 4කින් පස්සේ කෑම විවේකය දෙන්න ඕනේ කියලා. හැබැයි සතියට එක දවසක් පැය 5ක් යනකම්, ඒ කියන්නේ පැය 4කට වරක් කෑම විවේක දෙන්න ඕනේ. පැය 5ක් යනකම් එක දිගට සේවය යොදවන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඊළඟ එක බලන්න මුළු සේවා කාලය උපරිම සතියට පැය 45ක් ඉක්මවිය නොහැක. මුළු සේවා කාලය ලියාගන්න උපරිම සතියට පැය 45ක් ඉක්මවිය නොහැක. ඊළඟ ප්‍රතිපාදනය බලන්න දරුවෝ. අතිකාල මත සේවයේ යොදවන්නේ නම් උපරිම සතියට පැය කීයක්ද? පැය 12ක් පමණක් අතිකාල සේවයේ යෙදවිය හැක. ලියාගන්න පැය 12ක් පමණක්. පැය 12යි. එහෙනම් සතියකට අතිකාල කියලා සේවය යොදන්න පුළුවන් උපරිම පැය ගන්න තියෙන්නේ.
ඊළඟට අපි කතා කළොත් ඊළඟ ප්‍රතිපාදනය බලන්න සේවය ආරම්භ හා අවසාන වන වේලාවන් සේවා යෝජකයාට තීරණය කළ හැක. එහෙනම් සේවය ආරම්භ කරන්න ඕනේ කීයටද? ඒ කියන්නේ සේවයට එන්න ඕනේ කීයටද? සහ පිට වෙන්න ඕනේ කීයටද කියලා සේවා යෝජකයාට තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ අපි කියපු පනතේ ප්‍රතිපාදන වලට අනුකූලවයි. කියන්නේ අපි කියපු අර සේවා කාලය, විවේක කාලය, අතිකාල, උපරිම පැය ගන්න මේ කියන සියලුම ප්‍රතිපාදන සලකලවල්ල තමයි සේවා යෝජකයා තීරණය කරන්න ඕනේ සේවයට එන්න ඕනේ කීයටද සහ පිටත් වෙන්න ඕනේ කීයටද කියලා. ඊළඟ එක බලන්න වයස අවුරුදු 18ට අඩු කාන්තාවන් සහ අවුරුදු 16ට අඩු පිරිමින් පස්වරු 6 සිට පෙරවරු 6 අතර කාලයේ සේවයේ යෙදවිය නොහැක. එහෙනම් පස්වරු 6න් පස්සේ ඊළඟ දවසේ උදේ 6 වෙනකන් කාලයේ ඔවුන්ව සේවයට යොදවන්න බෑ. කාවත් සේවය යොදවන්න බැරි අවුරුදු 18ට අඩු කාන්තාවන් සහ 16ට අඩු පිරිමින්ව. ඊළඟ ප්‍රතිපාදනය බලමු. අවුරුදු 18ට වැඩි කාන්තාවන්ව රාත්‍රී 8 දක්වා විතරක් සේවය යොදවන්න පුළුවන්. ඒ කියන්නේ කාන්තාවක්ව රෑ 8 වෙනකන් සේවය යොදවන්න පුළුවන්. ඊළඟට කියනවා ඔවුන්ගේ කැමැත්ත ඇතිව පමණක් හෝටලයක හෝ භෝජනාගාරයක රාත්‍රී 10 දක්වා සේවය යොදවන්න පුළුවන්. සේවිකාව කැමති නම් රාත්‍රී 10 වෙනකන් ඉන්න කියලා හෝටලයක හෝ භෝජනාගාරයක මේ ආහාර සපයන ස්ථානයක සේවා යෝජකයෙකුට නියම කරන්න පුළුවන්. හැබැයි කාන්තාව කැමති නම්. ඊළඟට කියනවා අර අපි කතා කරපු ස්ථාන ටික මොනවද? අවුරුදු 18 වැඩි කාන්තාවක් නේවාසික හෝටල්වල දුරකථන ක්‍රියා කරවන්නයන් පිළිගැනීමේ නිලධාරීන් කාන්තා සහායිකාවන් විදියට ඉන්නවා නම් සහ ගුවන් තොටුපළක ගොඩබිම සේවා කරන්නයන් වශයෙන් සේවය කරනවා නම් ඔවුන්ව රාත්‍රී සේවයේ යොදවන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ ප්‍රතිපාදනයට අපි කියොත් බලන්න වයස අවුරුදු 16ට වැඩි පිරිමින් හෝටලයක හෝ භෝජනාගාරයක හෝ විනෝද ශාලාවක රාත්‍රී 10 දක්වා සේවය යොදවන්න පුළුවන්. මේ කියන්නේ 16ට වැඩි පිරිමි අය ගැන. ඊළඟට කියනවා අවුරුදු 18ට අඩු කිසිදු තැනැත්තෙක් අතිකාල හෝ විවේක කාලයද ඇතුළත්ව මේක වැදගත් දරුවෝ මේ කියන්නේ අතිකාල එක්කම විවේක කාලයක් දාලා මේ කියන පැය ගාන හැදෙන්න ඕනේ. පැය 9 හැදෙන්න ඕනේ. බලන්න ඇතුළත්ව හිස්තැන සම්පූර්ණ කරගමු. පැය 9කට වඩා සේවයේ නොයෙදවිය යුතුය. පැය 9කට වඩා සේවයේ නොයෙදවිය යුතුය. දැන් අපි මේ ප්‍රතිපාදන ගොඩාක් ගැන කතා කළානේ. හැබැයි ඔයාලා දැක්කලා ඇති මේ කියපු සේවා පැය ගානටත් වඩා අර අපි කියපු රාත්‍රී සේවා මුරයන් ගැන කියපු සීමාවන් ඉක්මවලා සේවකයන්ව සේවයේ යොදවන සේවා යෝජකයෝ නැත්නම් ව්‍යාපාර ස්ථාන ඔයාලා දැකලා ඇති. ඒ ගැන අහලා ඇති. ඒ කියන්නේ මෙහෙම පනත මෙහෙම කියලා තිබ්බට ප්‍රායෝගිකව බොහෝ විට මේ පනත බොහෝ සේවා යෝජකයෝ භාවිතා කරන්නේ නැහැ. නැත්නම් මේකට අනුකූල වෙන්නේ නැහැ කියලා අපිට පේන්න තියෙනවා. හැබැයි මේ කිසිදු ක්‍රියාවකට පනත මගින් ඉඩ දීලා නැහැ. එහෙනම් ඒ වගේ අවස්ථාවකදී සේවකයෙකුට පුළුවන් නීතියේ පිහිට පතන්න නැත්නම් මේ පනතේ ආවරණය ලබා ගන්න සේවකයෙකුට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි දැන් කතා කළා උපරිම වයස ගැන, අවම වයස ගැන.
ඊළඟට අපි කතා කළා සේවා කාලයන් ගැන. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ සේවා කාලයන්ට පස්සේ තියෙන්නේ මොනවද? අතිකාල ගැන. අතිකාල OT overtime ඔයාලා අහලා ඇති අතිකාල ගැන. මේ වගේ අතිකාල සඳහා සාමාන්‍යයෙන් වැඩි වේතනයක් ලැබෙනවා. ඒකින්ද සේවකයොත් කැමැත්තෙන් අතිකාල කරන්න පෙළඹිලා තියෙනවා. අතිකාල කියලා අපි කියන්නේ සාමාන්‍ය සේවා කාලයට අමතරව සේවා කරනු ලබන ඕනෑම අවස්ථාවකදී ඒ සේවා කාලය අපි හඳුන්වන්නේ අතිකාල කියලා. ඒ කියන්නේ සාමාන්‍ය සේවා කාලයට අමතරව කරනු ලබන සේවා කාලයක් තමයි අතිකාල කියලා හඳුන්වන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් අතිකාලයක් සඳහා සාමාන්‍ය සේවා කාලයකදී ලැබෙන වැටුප වගේ පැයක වේතනය වගේ පැය එකහමාරක වේතනයක් ලැබෙනවා. ඒ කියන්නේ පැයක් සඳහා සාමාන්‍ය පැය එකහමාරක වේතනයක් අතිකාලවලදී ලැබෙනවා. කියන්නේ 1.5ක වගේ වේතනයක් ලැබෙනවා. සාමාන්‍ය පැයකට ලැබෙන්නේ රුපියල් 100යි නම් අතිකාල පැයකට කොච්චරක් ලැබෙනවද? 150ක් ලැබෙනවා. මේක තමයි මේ කියන්නේ. එකහමාරක වේතනයක් ලැබෙනවා කියලා. ඊට පස්සේ දැන් අපි සාමාන්‍ය පැයක වේතනයනේ කතා කළේ. සාමාන්‍ය පැයක් නැත්නම් පැයක වේතනය කොහොමද හොයාගන්නේ? මාසික වේතනය බෙදනවා 240න්. 240 කියන්නේ මාසෙකට සේවකයෙක් වැඩ කරන පැය ගණන. අතිකාල හැර සාමාන්‍ය පැය ගන්න. එහෙනම් මෙන්න මේ කියන විදියට ඒ කියන්නේ මාසික වේතනය 240න් බෙදලා ඒ නාගේ අපි කියනවා පැයක වේතනය කියලා. ඒ වගේ දෙගුණයක් අතිකාල පැයක් සඳහා දෙගුණයක් නෙමෙයි 1.5ක වටිනාකමක් නැත්නම් එකහමාරක වටිනාකමක් ගෙවනවා අතිකාල පැයක් සඳහා. ඊළඟට අපි මුලදීත් කතා කරා සාමාන්‍යයෙන් අතිකාල විදියට සේවය යොදන්න පුළුවන් උපරිම සතියකට පැය 12යි. ඒ කියන්නේ මාසයකට පැය 48ක වගේ ප්‍රමාණයක් තමයි උපරිම අතිකාල විදියට සේවකයෙක්ව සේවය යොදවන්න පුළුවන් කාලය වෙන්නේ. ඊළඟට අපි හිතමු සතියක් තුළ සේවකයෙක් එක දවසක් නිවාඩු ගන්නවා. උදාහරණයක් විදිහට මෙහෙම කියමු. සතිය දවස් 5 විතරක් කියන්නේ සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් 5 විතරක් සේවය සපයන සේවකයෙක් ඉන්නවා කාර්යාලයක. ඉතින් මේ සේවකයා අපි හිතමු බදාදා දවසේ නිවාඩුවක් ගන්නවා. මේ ආයතනය සාමාන්‍යයෙන් සෙනසුරාදාත් වැඩ කරන ආයතනයක්. හැබැයි අර කියන සේවකයා එන්නේ අර දවස් 5ේදී විතරයි. ඉතින් මේ සේවකයා සෙනසුරාදා ඇවිල්ලා වැඩ කරොත් ඒ වැඩ කරන පැය ගාන එතකොට සාමාන්‍යයෙන් සැලකෙන්නේ කොහොමද? අතිකාල විදියට. මොකද අර දවස් 5ේදී ඔහුගේ සේවා කාලය ඉවර වෙන හින්දා. එහෙනම් අපි දැන් මේ කතා කරන්න යන උදාහරණෙදි මේ සේවකයා එන්නේ නැහැ. ඔන්න එක දවසක් ඔහුට අසනීපයක් හින්දා ඔහු බදාදා දවසක නිවාඩුවක් ගන්නවා. නිවාඩුව අරගෙන ඔහු වෙනවා සෙනසුරාදාත් බ්‍රහස්පතින් සිකුරාදාත් වැඩට ඇවිල්ලා ඔහු සෙනසුරාදා දවසෙත් එනවා අතිකාල කරන්න කියලා හිතාගෙන. හැබැයි ඔහුට එතනදී ඒ සේවා කාලය සැලකෙන්නේ ඔහුගේ අතිකාල විදියට නෙමෙයි. ඒ වගේ අවස්ථාවකදී අර මග හැරුණු දිනය තියෙනවනේ, අර නිවාඩු ගත්ත දිනේ සේවා පැය ගන්න. ඒ කියන්නේ පැය 8 සම්පූර්ණ කරයින් පස්සේ තමයි අතිකාල කියන සේවා පැය ගන්න අතිකාල පැය ගණනය කිරීම සිදු වෙන්නේ. එහෙනම් නිවාඩුවක් අරන් තියෙනවා නම් සතියක් තුළ මුලින්ම ඒ නිවාඩුගත්තු පැය ගන්න සම්පූර්ණ වෙලාද කියලා බලලා එතනින් එහාට තමයි අතිකාල පැය ගණනය කිරීම සිද්ධ වෙන්නේ. අපි එහෙනම් බලමු ටියුට් එක. බලන්න අතිකාල දිනකට හෝ සතියකට නියම වූ සාමාන්‍ය සේවා කාලයට අමතරව
සේවා කරනු ලබන සෑම සේවා කාලයක්ම අතිකාල ලෙස සැලකනු ලැබේ. අතිකාල පැය සඳහා සාමාන්‍ය පැයක වේතනය මෙන් ලියාගන්න එකහමාරක ගෙවීමක්. එකහමාරක ගෙවීමක් කළ යුතුය. ගෙවීමක් කළ යුතුය කියන කොටස තියෙනවා. එකහමාරක ගෙවීමක් කළ යුතුය. ඊළඟ හිස්තැන ලියන්න සාමාන්‍ය පැයක වේතනය සාමාන්‍ය පැයක වේතනය සාමාන්‍ය පැයක වේතනය මාසික වේතනය 240න් බෙදීමෙන් ලැබේ. මාසික වේතනය 240න් බෙදීමෙන් ලැබේ. හරිනේ. සාමාන්‍ය පැයක වේතනය කොහොමද ගන්නෙ? මාසික වේතනය බෙදනවා මාසයක තියෙන මාසයකට වැඩ කරන පැය ගන්නෙ. ඒ කියන්නේ මාසික වේතනය බෙදනවා 240න්. ඊළඟට බලන්න සතියකට සේවයේ යෙදවිය හැකි උපරිම අතිකාල පැය ගණන 12කි. ලියාගන්න 12ක් කියලා. ඔයාලා දන්නවනේ සතියකට උපරිම අතිකාල කරන්න පුළුවන් අතිකාල කියලා සේවය යොදවන්න පුළුවන්. පැය 12යි. ඊට වඩා අඩු වුණාට කමක් නැහැ. හැබැයි ඊට වඩා වැඩි වෙන්න බෑ. ඊළඟට බලන්න සතිය තුල නිවාඩුවක් ලබාගෙන ඇති සේවකයෙකු අතිකාල ගණනය කිරීමේදී නිවාඩු දිනය තුල සේවා කාලය සම්පූර්ණ කළාසේ සැලකයි. එහෙනම් මුලින්ම නිවාඩු දිනය සම්පූර්ණ කරන්න ඕනි. ඊට පස්සේ තමයි අතිකාල ගණනය සිද්ධ වෙන්නේ. ඊළඟට ඔන්න අපි කතා කරන්න යනවා ටිකක් ඔයාලා කැමති විදිහේ මාතෘකාවක් ගැන සහ සේවකයෝ කැමති විදිහේ මාතෘකාවක් ගැන මොනවා ගැන ප්‍රතිපාදනද අපි කතා කරන්නේ? නිවාඩු ගැන ප්‍රතිපාදන. සේවක නිවාඩු ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සේවක නිවාඩු වර්ග 6ක් මේ පනත යටතේ දක්වලා තියෙනවා දරුවෝ. මොනවද මේ නිවාඩු? සති නිවාඩු, වාර්ෂික නිවාඩු, අනියම් නිවාඩු, පෝය නිවාඩු සහ රජයේ නිවාඩු. මෙන්න මේ කියන නිවාඩු වර්ග ගැන පනත සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි මේ නිවාඩු වර්ග 6 මුලින්ම ටියුට් එකේ ලියාගෙනමු බලන්න. සේවක නිවාඩු, සාප්පු හා කාර්යාල පනත යටතේ පහත නිවාඩු වර්ග දක්වා ඇත. අපි ලියමු පළවෙනි එක සති නිවාඩු. පළවෙනි එක සති නිවාඩු. දෙවැනි නිවාඩු වර්ගය වාර්ෂික නිවාඩු. වාර්ෂික නිවාඩු. තුන්වන නිවාඩු වර්ගය අනියම් නිවාඩු. තුන්වන නිවාඩු වර්ගය අනියම් නිවාඩු. හතරවන නිවාඩු වර්ගය බලන්න ලියාගන්න පෝය නිවාඩු. පෝය නිවාඩු. පස්වන නිවාඩු වර්ගය රජයේ නිවාඩු. රජයේ නිවාඩු.
අවසාන නිවාඩු වර්ගය එහෙනම් ප්‍රසූත නිවාඩු. ලියාගන්න ප්‍රසූත නිවාඩු. නිවාඩු වර්ග 6 මොනවාද? ආයි බලන්න. සති නිවාඩු, වාර්ෂික නිවාඩු, අනියම් නිවාඩු, පෝය නිවාඩු, රජය නිවාඩු සහ ප්‍රසූත නිවාඩු. එහෙනම් අපි මේකෙන් මුලින්ම ඉගෙන ගන්න යන්නේ සති නිවාඩු ගැන. සති නිවාඩු ගැන. මොනවද සති නිවාඩු කියන්නේ? අනිවාර්යයෙන්ම දරුවෝ සතියට පැය 28කට නොඅඩු කාලයක්, ඒ කියන්නේ පැය 28කට වැඩි කාලයක් සේවය කරපු සේවකයෙකුට අනිවාර්යයෙන්ම සේවා යෝජකයෙක් විසින් දින 1මාරක නිවාඩුවක් ලබා දිය යුතුයි. ඒ කියන්නේ සතියකට පැය 28ක් සේවය කරලා තියෙනවා නම් දින 1මාරක නිවාඩුවක් ලැබෙන්න ඕනේ. මේ දින 1මාර සේවා යෝජකයා කැමති අවස්ථාවක සතියේ ඕනෑම අවස්ථාවක ලබා දෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා, සමහර ආයතන තියෙනවා මොකද්ද කරන්නේ මේ සතියේට දවස් 1මාරක් කියන නිවාඩුව සති 4ක් එකතු කරලා, ඒ කියන්නේ මාසයක්ම එකතු කරලා එකවර ලබා දෙනවා. එතකොට දවස් කීයක්ද? දවස් 1මාරේව 4ක් එකතු වෙනවා. එතකොට දවස් 6ක වගේ නිවාඩුවක් එක දිගට ලබා දෙනවා. මෙහෙම කරන්නත් පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් මේ ආයතනය විසින් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ගන්න ඕනේ සේවකයන්ට මේ විදියටයි Taman නිවාඩු ලබා දෙන්නේ කියලා. හරි. ඒක තමයි අපි සති නිවාඩු කිව්වේ. එහෙනම් මොකද කිව්වේ? පැය 28කට වඩා සේවය කළා තියෙනවා නම් වැටුප් සහිතව දින 1මාරක නිවාඩුවක් ලබා දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ දින 1මාර ඉරිදා දවස සහ සෙනසුරාදා දවසේ භාගයක් විදියට බොහෝ පෞද්ගලික ආයතන වලට අපි මේ කියන සාප්පු කාර්යාලවලට ලැබෙනවා. එහෙනම් බලන්න අපි ටියුට් එකක් බලමු. සතියට අතිකාල හැර, මේ කියන්නේ අතිකාල හැර දරුවෝ. අතිකාලත් එක්ක පැය 28ක් නෙමෙයි, අතිකාල හැර පැය 28ක්. සතියට අතිකාල හැර පැය 28කට නොඅඩු කාලයක් සේවය කර ඇති සියලුම සේවකයන්ට හිස්තැන සම්පූර්ණ කරගන්න වැටුප් සහිත දින 1මාරක නිවාඩුවක්. වැටුප් සහිත දින 1මාරක නිවාඩුවක්. ලැබිය යුතුය. එය සේවා යෝජකයාට අභිමත පරිදි සතිය තුළ ඕනෑම අවස්ථාවක ලබා දිය හැක. කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය මත මෙම නිවාඩුව මසකට එකවර ලබා දීමටද සේවා යෝජකයාට හැකියාව තිබේ. එහෙනම් සතියෙන් සතිය නිවාඩු නොදී මාසෙකට එක වතාවකට මේ ඔක්කොම නිවාඩු ටික ලබා දෙන්නත් කම්කරු කොමසාරිස්වරයා අවසර දෙනවා නම් සේවා යෝජකයාට පුළුවන් කියලායි මේ කියන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ වාර්ෂික නිවාඩු ගැන. සති නිවාඩු ගැන කතා කරලා ඉවර වෙලා අපි යනවා වාර්ෂික නිවාඩු ගැන කතා කරන්න. මේ වාර්ෂික නිවාඩු ගැන කතා කරද්දී දරුවෝ සම්පූර්ණයෙන් වසරක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් සේවකයෙකුට වැටුප් සහිත දින 14ක නිවාඩුවක් ලබා ගන්න පුළුවන්. නිවාඩුවක් කියන්නේ 14ක් වැටුප් සහිතව සේවයට වාර්තා නොකර ඉන්න පුළුවන්. හැබැයි මේ වර්ෂයක් සම්පූර්ණ වෙනවා කියන එක සලකන්නේ ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන්
දෙසැම්බර් 31 වෙනකන්. ඒක හින්දා යම්කිසි සේවකයෙක් අලුතෙන්ම සේවයට බැඳුණා නම් බැඳුණු මුල් වසරෙදිම මේ කියන නිවාඩු 14 ලැබෙන්නේ නැහැ. එහෙම ආපු අයට නිවාඩු ලැබෙන්නේ කොයි විදිහටද කියලා කිව්වොත් මුලින්ම අපි කියමු ජනවාරි 1 වෙනිදා ඉඳන් මාර්තු 31 නැත්නම් අප්‍රේල් 1 වෙනිදා වෙනකන් සේවයට බැඳිච්ච කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම මේ දින 14 කියන නිවාඩු කාලය ලබා ගන්න පුළුවන්. හැබැයි අප්‍රේල් 1 පස්සේ නම් සේවයට බැඳුනේ. ඒ වගේ අවස්ථාවකදී අප්‍රේල් 1 වෙනිදා සිට ජූනි 30 දක්වා කියන මාස ගණන තුර නම් මාස කීයද අප්‍රේල් මැයි ජූනි මාසෙත් සම්පූර්ණ වෙන හින්දා මේ මාස තුන අතර සේවයකට බැඳුනා නම් ඒ වගේ අවස්ථාවකදී වර්ෂයටම ඔහුට ලැබෙන නිවාඩු දින 10ක් විතරයි. ඊළඟට ජූලි 1 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 30 දක්වා නම් සේවයට බැඳුනේ. ඒ කියන්නේ ඒ මාස තුන ඇතුළත නම් ඒ කාර්තුවේදී නම් සේවයට බැඳුනේ ඔහුට ලැබෙන්නේ දින 7ක් පමණයි නිවාඩු ලෙස. ඊට පස්සේ අපි කතා කළොත් ඔක්තෝබරේ ඉඳලා දෙසැම්බර් 31 කියන අන්තිම මාස තුනේ ආයතනයක සේවයට ආපු පුද්ගලයෙක්ට ඒ වර්ෂය සඳහා ලැබෙන්නේ දින 4ක නිවාඩුවක් පමණයි. එහෙනම් අපි කිව්වට දින 14ක් හම්බ වෙනවා කියලා අලුත් සේවකයෙක් සම්බන්ධයෙන් ඒක ටිකක් වෙනස්. මොකද ඔහු දින සේවයට බැඳුනේ කවද්ද කියන එකත් එක්ක ඒක වෙනස් වෙනවා. මේ කියන දින 14ක නිවාඩු සාමාන්‍යයෙන් සේවකයෙකුට පුළුවන් දින 14න් දින 7ක් එක දිගට නිවාඩු ලබා ගන්න. මේක සේවකයාගේ අයිතියක්. හැබැයි අනෙක් නිවාඩු 7 සේවකයා සහ සේවායෝජකයා කතා කරගෙන එකඟ වෙලා තමයි ලබා ගන්න ඕනේ. මොකද නැත්තම් සේවකයෙක් එක සැරේට මෙහෙම එක දිගට නිවාඩු ගන්න එක ප්‍රශ්නයක් වෙන නිසා දින 7ක් සේවකයාට අයිතියක් ලෙස එහෙම නිවාඩු ගන්න පුළුවන් වුණාට අර දින 14න් අපි කියපු ඉතිරි නිවාඩු 7 ගන්න ඕනේ ඕන් කතා බහ කරලා එකඟ වුණයින් පස්සේ. ඒ කියන්නේ සේවායෝජකයාත් කැමති වුණොත් විතරයි සේවකයාට අනිත් නිවාඩු 4 ගන්න පුළුවන් වෙන්නේ. ගන්න පුළුවන් කවද්ද කියන එක තීරණය වෙන්නේ ඒක මත. අනිත් විශේෂ කාරණේ තමයි මේ වාර්ෂික නිවාඩු කියන ඒවා මේ වාර්ෂික නිවාඩු 14 ලබා දෙන්නේ නැතුව ඒ වෙනුවට මුදල් ගෙවන්නම් කියලා එකඟ වෙන්න සේවායෝජකයාට නීතිය තහනම් කරලා තියෙනවා. එහෙනම් මේ නිවාඩු 14 නොදී ඉන්න සේවායෝජකයාට බෑ නේද මුදල් ගෙවලවත්? සේවායෝජකයාට එහෙම අවස්ථාවක් නැහැ. ඊළඟට අපි ඒකේ අනිත් පැත්ත කතා කළොත් සේවකයාටත් බෑ සේවායෝජකයාට කියන්න මම නිවාඩු ගන්නෙ නෑ. ඒ නිවාඩු සඳහා මට මුදල් ගෙවන්න කියලා. විශේෂ මුදලක් වැඩි මුදලක් ඒ දිනවල වැඩ කරනවට ගෙවන්න කියලා සේවකයාට කියන්නත් බෑ. ඒකින්ද මේ නිවාඩු අනිවාර්යයෙන්ම ගන්න ඕනේ සහ මේවා මුදලට හුවමාරු කරන්න පුළුවන් නිවාඩු නෙමෙයි. ඊළඟට අපි කතා කළොත් ඊළඟ මාතෘකාවට යන්න කලින් අපි බලමු වාර්ෂික නිවාඩු ගැන මොනවද ටියුට් එකේ තියෙන්නේ කියලා. කරලා ගන්න. බලන්න දරුවෝ වසරක සම්පූර්ණ සේවා කාලයක් ඇති ඕනෑම සේවකයෙකුට හිස්සනක් සේනා නේද සම්පූර්ණ කරමු. වර්ෂයකට වැටුප් සහිත දින 14ක වර්ෂයකට වැටුප් සහිත දින 14ක
සම්පූර්ණ කරා නේද? දින 14ක නිවාඩු ලබා ගැනීමට හිමිකම ඇත. ඊළඟට බලන්න සේවයට බැඳුණු මුල් වසරේදී මෙම හිමිකම නොලැබේ. එසේ සම්පූර්ණ වර්ෂයක් සේවය නොකළ අයට වාර්ෂික නිවාඩුව පහත ආකාරයට හිමි වේ. පළවෙනි එක බලන්න ජනවාරි 1 සිට අප්‍රේල් 1 දිනට පෙර සේවයට බැඳුනේ නම් දින 14ක්ද ලියාගන්න දින 14ක්ද ඊළඟට අප්‍රේල් 1 සිට ජුනි 30 දක්වා කාලය තුල සේවයට බැඳුනේ නම් දින 10ක්ද සම්පූර්ණ කරගන්න දින 10ක්ද ජූලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුල සේවයට බැඳුනේ නම් දින 7ක්ද දින 7ක්ද ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා පමණක් සේවය කළේ නම් දින 4ක්ද වශයෙනි. දින 4ක්ද වශයෙනි. එහෙනම් අලුතෙන් සේවයට බැඳුණු කෙනෙකුට තමන් සේවයට බැඳුනේ කවදාද කියන එක මත වාර්ෂික නිවාඩු ලැබෙන්නේ ඔන්න ඔය කියන විදියට. ඊළඟට බලන්න මෙහිදී වර්ෂයක් ලෙස ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය අදහස් වේ. මෙම නිවාඩු ලබා නොගෙන සේවායෝජකයාගෙන් මුදල් ඉල්ලා සිටීම හෝ මෙම නිවාඩු ලබා නොදී ඒ වෙනුවට මුදල් ලබා දීම කළ නොහැක. එහෙනම් සේවායෝජකයාටත් සේවකයාටත් බෑ මේ නිවාඩු වෙනුවට මුදල් හුවමාරු කරන්න. එහෙනම් මේ නිවාඩු අනිවාර්යයෙන්ම ලැබිය යුතු නිවාඩු. එමෙන්ම මෙම වාර්ෂික නිවාඩු වලින් දින 7ක් එක දිගට ලබා ගැනීමට සේවකයාට අයිතියක් ඇති අතර අනෙක් නිවාඩු 7 සේව්‍ය සේවක එකඟතාවය මත ලබා ගත යුතුය. එහෙනම් දින 7ක් එක දිගට ගන්න සේවකයාට ඕන අවස්ථාවක පුළුවන්. හැබැයි අනෙක් 7 මේ සේව්‍යා සහ සේවකයා කියන පාර්ශව දෙක එකඟ වෙලා තමයි ලබා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ අනියම් නිවාඩු ගැන. අහලා තියෙනවද අනියම් නිවාඩු ගැන? යම්කිසි පෞද්ගලික හේතුවක්, හදිසි තත්වයක් හෝ අසනීපයක් මත ලබා ගන්න පුළුවන් මෙන්න මේ කියන අනියම් නිවාඩු. මේ නිවාඩුදරුවෝ වැටුප් සහිතව තමයි හිමි වෙන්නේ. දින 7ක් කියන දින ගණන දින 7ක ප්‍රමාණයක් අනියම් නිවාඩු ලෙස කාර්යාලයක හෝ සාප්පුවක සේවය කරන සේවකයෙකුට ලැබෙනවා. ඒකෙදිත් අපි හිතමු අලුතෙන් සේවයට බැඳුණු සේවකයෙක් නම් පළමු වර්ෂයේදී ලැබෙන්නේ මාස දෙකකට එක බැගින් පමණයි අනියම් නිවාඩු. ඊට පස්සේ මේ වර්ෂය සම්පූර්ණ වුණාන් පස්සේ දෙවෙනි වර්ෂයේ සිට අනියම් නිවාඩු 7ක් වර්ෂයකට ලබා ගන්න පුළුවන්. නම් පළවෙනි වර්ෂයේදී සේවයට බැඳුනේ කවද්ද කියන එක මත මාස දෙකකට එකක් වශයෙන් පමණක් අනියම් නිවාඩු ගන්න පුළුවන්. මේ වගේ අනියම් නිවාඩු ගද්දී එකඟතාවයක් අවශ්‍යත් නැහැ. හේතු දැක්වීමක් කරන්න ඕනත් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් පරිචයයේදී ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකේදී සිද්ධ වෙන්නේ සේවකයාගේ හා සේවායෝජකයා කියන දෙන්නගෙන් පහසුව මත ඕන් එකඟ වෙලා සේවායෝජකයාගේ අනුමැතිය මත මේ වගේ නිවාඩු ලබා ගන්න එක. එහෙනම් අපි යමු ටියුට් එකට බලන්න අනියම් නිවාඩු නැත්නම් අපි ඒවට කියනවා සාමාන්‍ය නිවාඩු කියලා. අනියම් නිවාඩු නැත්නම් සාමාන්‍ය නිවාඩු.
හිස්තැන සම්පූර්ණ කරගන්න. අසනීප අසනීප ඇලයිරක් අසනීප ඇලයිරක් හදිසි තත්වයන් හෝ හදිසි තත්වයන් හෝ වෙනත් පෞද්ගලික හේතුන් මත වෙනත් පෞද්ගලික හේතුන් මත වැටුප් සහිතව වසරකට දින 7ක වසරකට දින 7ක වැටුප් සහිතව වසරකට දින 7ක නිවාඩුවක් අනියම් බලන්න ටියුට් එක නිවාඩුවක් අනියම් නිවාඩු ලෙස සේවකයෙකුට ලබාගත හැක. සේවයට බැඳුණු පළමු වසරේදී සම්පූර්ණ මාස දෙකකට එකක් බැගින් පමණක් අර අපි කියපු කාරණේ අලුතෙන් බැඳුණු සේවකයෙක්ට ඒ බැඳුණු වර්ෂයේදී විතරක් මාස දෙකකට එක බැගින් පමණයි නිවාඩු හම්බෙන්නේ. බලන්න සම්පූර්ණ මාස දෙකකට එකක් බැගින් පමණක් අනියම් නිවාඩු හිමි වුවද දෙවන වර්ෂයේ සිට පෙරකී පරිදි අනියම් නිවාඩු ලබාගත හැක. මේවා ලබා ගැනීමේදී හේතු දැක්වීම අනිවාර්ය නොවේ. නමුත් ප්‍රායෝගිකව සේවක එකඟතාවය මත නිවාඩු ලබා ගැනීම වඩාත් පහසු වනු ඇත. එහෙනම් අපි ඊළඟ නිවාඩු වර්ගය ගැන කතා කරන්න යන්නේ පෝය නිවාඩු. මොනවද පෝය නිවාඩු කියන්නේ? ඔයාලා දන්නවා ලංකාවේ සාමාන්‍යයෙන් පෝය දිනය සැලකෙන්නේ වැටුප් සහිත නිවාඩු දිනයක් විදියට. වැටුප් සහිත නිවාඩු දිනයක් විදියට තමයි පෝය දිනය සැලකෙන්නේ. මේ වගේ පෝය දිනයක් රජයේ නිවාඩු දවසක වැටිලා තියෙනවා නම් ඒ වෙනුවෙන් අතිරේක නිවාඩුවක් සාමාන්‍යයෙන් සාප්පු හා කාර්යාල වල සේවය කරන සේවකයන්ට ලැබෙනවා. ඊට අමතරව පෝය දිනයක වුණත් සේවකයෙක්ව සේවයේ යොදවන්න පුළුවන්. මෙහෙම සේවයේ යොදවනවා නම් ඔහුට සාමාන්‍යයෙන් අර අතිකාලවලදී ගෙවනවා වගේ දිනයට ලැබෙන වැටුප වගේ පැය දින එකහමාරක වැටුපක් ලබා දෙන්න ඕනේ. සහ මේ වගේ දිනයක සේවය යොදවන්න පුළුවන් උපරිම සේවා කාලය වෙන්නේ පැය 9යි. පැය 9ක සේවා කාලයක් විතර. එහෙනම් ටියුට් එක බලන්න. පනත ප්‍රකාරව පෝය දිනය ලියාගන්න වැටුප් සහිත නිවාඩු දිනයක්. වැටුප් සහිත නිවාඩු දිනයක්. වන අතරම පෝය දිනය වෙනත් ප්‍රසිද්ධ නිවාඩු දිනයක හෝ සතියේ නිවාඩු දිනයක යෙදේ නම් අතිරේක නිවාඩු දිනයක් ඒ සඳහා හිමි වේ. පොහොය දිනයක සේවකයෙකු සේවයේ යොදවනවා නම් ඔහුට දින එකහමාරක වැටුපක් ලබා දිය යුතු අතර පෝය දිනයකදී සේවයේ යෙදවිය හැකි උපරිම පැය ගන්න පැය 9ක් වේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රසිද්ධ නිවාඩු කියලා. ගැන නැත්නම් අපි මේවට කියනවා රජයේ නිවාඩු කියලා. ලියාගන්න දරුවෝ ටියුට් එකේ ප්‍රසිද්ධ නිවාඩු ළඟින්ම ලියාගන්න රජයේ නිවාඩු කියලා. මේ වගේ රජයේ නිවාඩු නැත්නම් ප්‍රසිද්ධ නිවාඩු කම්කරු ඇමතිවරයා විසින් තමයි නම් කරන්නේ. සාමාන්‍යයෙන්
මේ වගේ නිවාඩු අවුරුද්දකට නිවාඩු 8ක් ලැබෙනවා මේ සේවකයන්ට. ප්‍රසිද්ධ නිවාඩු වසරකට නිවාඩු 8ක් හිමි වෙනවා. මේවා වැටුප් සහිතව ලබා දෙන නිවාඩු. මේ නිවාඩු මොනවද කියලා කිව්වොත් දරුවෝ තයි පොංගල් දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනට පෙර දිනය, ඊළඟට සිංහල හින්දු අලුත් අවුරුදු දිනය, මැයි දිනය, වෙසක් පොය දිනයට පසු දිනය, නත්තල් දිනය, නත්තලට පසු දිනය සහ නබි නායකතුමාගේ උපන් දිනය තමයි සාමාන්‍යයෙන් වර්ෂයක ප්‍රසිද්ධ නිවාඩු නැත්නම් රජයේ නිවාඩු දින විදියට සැලකන්නේ. හැබැයි මේක කම්කරු කොමසාරිස්වරයා කම්කරු ඇමතිවරයා කම්කරු කොමසාරිස් නෙමෙයි කම්කරු ඇමතිවරයා විසින් වෙනස් කරන්න පුළුවන්. අපි එහෙනම් ටියුට් එක බලලා අපි මේ කියපු නිවාඩු ටික ගැන ලියාගමු. බලන්න. ප්‍රසිද්ධ නිවාඩු නැත්නම් රජයේ නිවාඩු පනත ප්‍රකාරව කම්කරු ඇමතිවරයා විසින් නම් කළ ප්‍රසිද්ධ නිවාඩු දින 8කදී සේවකයන්ට වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතුය. එහෙනම් මේවා වැටුප් සහිත නිවාඩු. මේ දිනවලදී වැටුප් කපා හැරීමක් හෝ වැටුප් අඩු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ දිනවලදී උන්ට වැටුප් ලැබෙනවා. ඊළඟට බලන්න වර්තමානයේදී මෙම නිවාඩු අටවන්නේ පහත දින වේ. බලන්න අපි ලියාගමු. පළවෙනි එක තයි පොංගල් දිනය. තයි පොංගල් දිනය මේක මම කියන්නේ ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් තියෙන දින ටික පිළිවෙලට ලියාගන්න. පළවෙනි එක තයි පොංගල් දිනය. ඊළඟ එක සිංහල හින්දු අලුත් අවුරුදු දිනට පෙර දින. ඒක ටිකක් දිගයි පොඩියට ලියාගන්න වෙයි පුතේ බලාගන්න. සිංහල හින්දු අලුත් අවුරුදු දිනට පෙර දිනය. සිංහල හින්දු අලුත් අවුරුදු දිනට පෙර දිනය. සිංහල හින්දු අලුත් අවුරුදු දිනට පෙර දිනය. එහෙනම් ඊළඟ එක මොකද්ද? සිංහල හින්දු අලුත් අවුරුදු දිනය. සිංහල හින්දු අලුත් අවුරුදු දිනය. ඊළඟ එක මැයි දිනය. මැයි දිනය. මැයි දිනය. ඊළඟ නිවාඩු දිනය වෙසක් පොහොය දිනයට පසු දිනය. වෙසක් පොහොය දිනයට පසු දිනය. ඇයි අපි වෙසක් පොහොය දින මේ රජයේ නිවාඩු යටතට නගන්නේ? සිංහල හින්දු අලුත් අවුරුදු නම් ඊට පෙර දිනයක් ගත්තා. අලුත් අවුරුදු දිනයක් ගත්තා. එතකොට ඇයි වෙසක් පොහොය දිනයයි පසු දිනයයි දෙකම සාමාන්‍ය නිවාඩුනේ. ඇයි ඒක මේ රජයේ නිවාඩුවක් නොවන්නේ? ඒක පොය දිනයක් හින්දා පොය දිනයක් රජ නිවාඩු දිනයක් වෙන්න ඕනේ. ඒක කොහොමත් නිවාඩුයි කියලා අපි කිව්වනේ පොය නිවාඩුවක් කියලා. වැටුප් සහිත නිවාඩු දිනයක් විදිහට පොය සලකනවා කියලා කිව්වනේ. එහෙනම් මේ කියන මේ කම්කරු කොමසාරිස්වරයාට අමුතුවෙන් ඒක නිවාඩු දිනයක් කියලා නම් කරන්න ඕනද? නැහැ. එහෙනම් හැබැයි පොය දිනේට පස්සේ දිනය මේ විදියට නම් කරලා තියෙනවා කම්කරු කොමසාරිස්වරයා විසින් වෙසක් පොය දිනයට පසු දිනය නිවාඩු දිනයක් කියලා. ඊළඟ එක නත්තල් දිනය. නත්තල් දිනය. නත්තල් දිනය.
ඊළඟ එක නත්තල් දිනයට පසු දිනය. නත්තල් දිනයට පසු දිනය. එහෙනම් අවසාන නිවාඩු දිනය නබිනායකතුමාගේ උපන්දිනය. නබිනායකතුමාගේ උපන් දිනය. නිවාඩු දින ටික ආයෙත් බලමු දරුවෝ. තයි පොංගල් දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනට පෙර දිනය, සිංහල හින්දු අලුත් අවුරුදු දිනය, මැයි දිනය, වෙසක් පොහොය දිනයට පසු දිනය, නත්තල් දිනය, නත්තල් දිනයට පසු දිනය සහ නබිනායකතුමාගේ උපන් දිනය. මෙන්න මේ කියන නිවාඩු 8 කම්කරු ඇමතිවරයා විසින් නම් කරන රජයේ නිවාඩු නැත්නම් ප්‍රසිද්ධ නිවාඩු විදියට අපි සලකනවා. මේ වගේ ප්‍රසිද්ධ නිවාඩු දිනවලදී වැටුප් සහිත නිවාඩුවක් සේවකයන්ට ලැබෙනවා කියලා මම කිව්වා. හැබැයි යම් කොන්දේසි මත මේ වගේ දිනයකත් සේවා යෝජකයාට පුළුවන් සේවකයන්ව සේවයේ යොදවන්න. මේ කොන්දේසි මොනවද කියලා කිව්වොත් විශේෂයෙන්ම මේ වගේ නිවාඩු දිනයක නිවාඩු සේවයේ යොදවනවා නම් නිවාඩු නොදී සේවකයව එවගේ අවස්ථාවක මේ වර්ෂය ඉවර වෙන්න, ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙන්න කලින් ඒ සඳහා අතිරේක නිවාඩුවක් සේවකයාට ලබා දෙන්න ඕනේ. නැත්නම් අතිරේක දිනක වැටුපක් සේවකයාට ගෙවන්න ඕනේ. මොකද වැටුප් සහිතව ඉන්න නිවාඩු දිනයක් නෙමේ. ඒක නිවාඩු නොගෙන සේවකයා සේවය කරනවා කියන්නේ තව අමතර දිනයක වැටුපක් උඩට ලැබෙන්න ඕනේ. එහෙම ගෙවනවා නම් සේවා යෝජකයාට පුළුවන් මේ වගේ දවසක උනත් සේවකයව සේවය යොදවන්න. එහෙනම් මොකද මොනවද කරන්න ඕනේ? එක්කෝ අතිරේක නිවාඩුවක් ලබා දෙන්න ඕනේ අවුරුද්ද ඉවර වෙන්න කලින්, නැත්නම් අතිරේක දිනක වැටුපක් ලබා දෙන්න ඕනේ. මේක කරන්න මේ වගේ රජයේ නිවාඩු දිනයක සේවය යොදවන්න කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබෙන්න ඕනේ. මාරු කරගන්න එපා කම්කරු ඇමති සහ කම්කරු කොමසාරිස්ව. කම්කරු කොමසාරිස් කියන්නේ රජයේ නිලධාරියෙක්. කම්කරු ඇමතිවරයා කියන්නේ මහජන නියෝජිතයෙක්, අමාත්‍යවරයෙක්. ඉතින් කම්කරු කොමසාරිස්ගේ අවසරයෙන් තමයි මේක කරන්න ඕනේ. හැබැයි මේ රජ නිවාඩු නම් කරන්නේ කවුද? කම්කරු ඇමති. ඒ කම්කරු කොමසාරිස් නෙමෙයි. එහෙනම් අපි ටියුට් එක බලමු. නමුත් කොන්දේසි මත ප්‍රසිද්ධ නිවාඩු දිනවලදී සේවකයන්ව සේවයේ යෙදවීමට සේවා යෝජකට අවසර ඇති අතර එසේ සේවයේ යොදවන්නේ නම් දෙසැම්බර් 31 වන දිනට පෙර ඒ සඳහා අතිරේක නිවාඩුවක් ලබා දීම හෝ අතිරේක දිනක වැටුපක් ගෙවීම සිදු කළ යුතුය. මේ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය ලබාගත යුතුය. ඔන්න අපි කතා කරන්න යන්නේ එහෙනම් අපි කතා කරන අවසාන නිවාඩු වර්ගය ප්‍රසූත නිවාඩු. මේ ප්‍රසූත නිවාඩු ලැබෙන්නේ කාටද? දරු ප්‍රසූතියකට සූදානම් වෙන හෝ දරු ප්‍රසූතියක් සිදු කරපු අම්මා කෙනෙකුට තමයි මේ නිවාඩු ලැබෙන්නේ. කියන්නේ කාන්තාවකට. අපි
විශේෂයෙන්ම කතා කළොත් කිසිම ආයතනයක දරුවෝ සේවිකාවක්ව සේවයෙන් ඉවත් කරන්න බෑ. නැත්නම් සේවයෙන් తాවකාලිකව හෝ නවත්වන්න බෑ. ගැප් ගැනීමක් නිසා නැත්නම් ගර්භණීභාවය හේතු කරගෙන සේවකයෙක්ව ඉවත් කරන්න සේවා යෝජකයට අවස්ථාව නැහැ. පනතෙන් මේක තහනම් කරලා තියෙනවා. කොහොමුණත් මේ වගේ ගර්භණී කාන්තාවකට සජීවී දරු ප්‍රසූතියක් සඳහා සජීවී දරු ප්‍රසූතියක් කියන්නේ අපි කියනවා අජීවී දරු ප්‍රසූතියක් සහ සජීවී දරු ප්‍රසූතියක් කියලා. අජීවී දරු ප්‍රසූතියක් කියන්නේ දරුවා ඉපදෙද්දිම මිය ගිහින් නම් මේ වගේ අවස්ථාවක අජීවී දරු ප්‍රසූතියක් කියලා කියනවා. අපි මේ කියන්නේ සජීවී දරු ප්‍රසූතියක් ගැන. සජීවී දරු ප්‍රසූතියකදී අනිවාර්යයෙන්ම වැටුප් සහිත වැඩ කරන දින 84ක නිවාඩුවක් කාන්තාවකට ලැබෙනවා. එහෙනම් දරු ප්‍රසූතිය සජීවී නම් දින 84ක නිවාඩුවක් ලැබෙනවා. මේ 84ක නිවාඩුවෙන් දින 14ක් දරු ප්‍රසූතියට කලින් වුණත් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දින 14කට කලින්, ඒ කියන්නේ දරු ප්‍රසූතියට දින 14කට කලින් ඉඳන්ම නිවාඩු ලබා ගන්න පුළුවන්. ඊළඟට කතා කළොත් අපි මේ දින කියන්නේ දරුවෝ වැඩ කරන දින. එහෙම නැතුව සම්පූර්ණ දින නෙමෙයි. එතකොට නිවාඩු දවස් නොසලකා තමයි මේ දින 84 දින 14 කියන දින අපි ගණන් කරන්නේ. ඊළඟට කිව්වොත් සජීවී නොවන දරු ප්‍රසූතියක් සිදු වුණු අවස්ථාවකදී වුණත් දින 28ක් දක්වා දින 28ක නිවාඩුවක් ලැබෙනවා කාන්තාවකට. මේ ඔක්කොම නිවාඩු දින වැටුප් සහිත නිවාඩු. ඒ වගේ දින 84ක් සේවයට වාර්තා කළේ නැහැ කියලා වැටුප් නොගෙවා ඉන්න සේවා යෝජකයාට බෑ. අනිවාර්යයෙන්ම සේවා යෝජකයා වැටුප් ගෙවන්න ඕනේ. මේ දින 84ට අමතරවත් නිවාඩු ගන්න පුළුවන්. හැබැයි ඒවා වැටුප් රහිත නිවාඩු. නැත්තම් නෝ පේ කියලා අපි කියන්නේ නෝ පේ වෙනවා. දින 84ට වඩා නිවාඩු ගත්තොත් හැබැයි මේ දින 84දී සේවකයාට වැටුප හිමි වෙනවා. ඊට පස්සේ අපි කතා කළොත් මේ වගේ සේවිකාවක් ඉන්නවා නම් ආයතනය කියන්නේ ගර්භණී සේවිකාවක් ඉන්නවා නම් සේවා යෝජකයා සැලකිලිමත් වෙන්න ඕනේ දරුවට හෝ මවට හානියක් වෙන ආකාරයේ කටයුතු වල සේවිකාවව නොයදවා ඉන්න. සහ කිරිදෙන මවක් ඉන්නවා නම් ඒ කියන්නේ අවුරුද්දකට අඩු දරුවෙක් ඉන්න මවක් ඉන්නවා නම් සහ මව කිරි දෙන මවක් නම් දරුවට කිරි දෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම සේවා ආයතනය තුල දාරකාගාරයක් පවත්වාගෙන යන්න කියලා නියම කරලා තියෙනවා. හැබැයි බොහෝ විට මේක සිද්ධ වෙන්නේ නැහැ. දාරකාගාරයක් තියෙනවා නම් ඒ කියන්නේ දරුවගේ අම්මට දරුවෙක්ට කිරි දෙන්න යම්කිසි ස්ථානයක් ආවරණය කරපු ස්ථානයක් සකස් කරලා තියෙනවා නම් විනාඩි 30ට නොඅඩු විවේක කාල දෙකක් දරුවෙක්ට කිරි දෙන්න අම්මා කෙනෙක්ට ලබා දෙන්න ඕනේ. විවේක කාල දෙකක් විනාඩි 30ට නොඅඩු. අඩුම ගානේ විනාඩි 30ක්වත් ලබා දෙන්න ඕනේ. මේ වගේ විනාඩි 30 විවේක කාල දෙකක් දවසට දෙන්න ඕනේ. සහ අපි හිතමු දාරකාගාරයක් නැත්නම් ඒ කියන්නේ දරුවෙක්ට කිරි දෙන්න පාසුකම් සපයපු ස්ථානයක් වෙනම ස්ථානයක් නැත්නම් ඒ වගේ අවස්ථාවකදී පැයකට නොඅඩු විවේක කාල දෙකක් දෙන්න ඕනේ. මොකද මේ විවේක කාලය දෙන්නේ මවට දරුවා ළඟට ගිහිල්ලා දරුවට කිරි දීලා ආපහු සේවා ස්ථානයට එන්න. ඒකින්ද පැයක විවේක කාල දෙකක්. ඒ කියන්නේ දවසට පැය දෙකක කාලයක්වත් අඩුම විවේක කාල දෙකක් විදියට මේ වගේ සේවිකාවකට විවේක හිමි වෙන්න ඕනේ. අපි බලමු ටියුට් එක දාලන්න ප්‍රසූත නිවාඩු. ප්‍රසූත නිවාඩු ගැබ් ගැනීමක් හේතුවෙන් කිසිදු සේවකයෙකුගේ සේවය අවසන් කළ නොහැක. පනතේ ආවරණ ඇති ඕනෑම සේවිකාවකට සජීවී දරු ප්‍රසූතියක් සඳහා වැටුප් සහිත වැඩ කරන දින 84ක නිවාඩුවක්ද
සජීවී නොවන දරු ප්‍රසූතියක් සිදු වූ අවස්ථාවක දින 28ක වැටුප් සහිත නිවාඩුවක්ද හිමි වේ. හිස්සන් දෙකක් තියෙනවා නේද? අපි ලියාගන්න මොකක්ද එහෙනම් එන්න ඕනේ සජීවී දරු ප්‍රසූතියක් සඳහා වැටුප් සහිත වැඩ කරන දින 84ක වැටුප් සහිත වැඩ කරන දින 84ක ඊළඟ නිවාඩුව ඊළඟ හිස්තැන මොකද්ද? සජීවී නොවන දරු ප්‍රසූතියක් නම් දින 28ක වැටුප් සහිත නිවාඩුවක්. දින 28ක වැටුප් සහිත නිවාඩුවක්ද දින 28ක වැටුප් සහිත නිවාඩුවක්ද හිමි වේ. බලන්න ප්‍රසූත නිවාඩුවෙන් දින 14ක් දරු ප්‍රසූතියට ප්‍රථම ලබා ගැනීමට හැකියාව පවතිනම් මේ අපි කියපු දින 84න් හෝ 28න් දින 14ක් ගන්න පුළුවන් ප්‍රසූතියට කලින්. මේ දින 14 කියන්නේ වැඩ කරන දින. ඒ කියන්නේ නිවාඩු හැර තමයි මේ දින ගන්න සලකා බලන්නේ. ඊළඟ ඡේදය බලන්න ගර්භණී කාලයේදී සේවිකාවකට හෝ දරුවාට අනර්ථදායක වන විය හැකි අන්දමේ කාර්යයන්වල නොයෙදවිය යුතුය. වයස වසරකට වඩා අඩු කිරි දෙන මවක් සඳහා වයස වසරකට වඩා අඩු දරුවෙකුට කිරි දෙන මවක් සඳහා ආයතනයක දාරකාගාරයක් සපයා ඇති විට විනාඩි 30ට අඩු නොවන කිරි ලබා දීමේ විවේක කාල දෙකක්ද දාරකාගාරයක් සපයා නැති අවස්ථාවක පැයකට නොඅඩු කිරි ලබා දීමේ විවේක කාල දෙකක්ද සපයා දිය යුතුයි. සාමාන්‍යයෙන් අන්තර්ජාතික නීති වලට ලංකාව අත්සන් කරලා තියෙනවා කම්කරුවන් සම්බන්ධයෙන් මේ වගේ පනත්වල මේ වගේ සම්මුතිවල විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා කිරි දෙන මවක් ඉන්නව නම් අනිවාර්යයෙන්ම ආයතනය තුල දාරකාගාරයක් පවත්වා ගන්න ඕනේ කියලා. හැබැයි ලංකාවේ නීතිය තුල තාම මේක නීතියක් විදියට පනතකින් විශේෂ ප්‍රතිපාදන අනිවාර්ය කරලා දක්වලා නැහැ. ඒකින් තමයි මේ පනතේ දාරකාගාරයක් තියෙනව නම් සහ නැත්තම් කියලා අවස්ථා දෙකකදී කරන්න ඕනේ දේවල් ලබා දීලා තියෙන. දාරකාගාරයක් තියෙනවා නම් විනාඩි 30 විවේක දෙකයි නැත්තම් පැයක විවේක දෙකක් දෙන්න ඕනේ. එහෙනම් අපි නිවාඩු ගැන කතා කළා. මොනවද මේ නිවාඩු? සති නිවාඩු, වාර්ෂික නිවාඩු, අනියම් නිවාඩු, පොය නිවාඩු, රජයේ නිවාඩු, ප්‍රසූත නිවාඩු කියලා. මේ කියන ඔක්කොම නිවාඩු වැටුප් සහිත නිවාඩු. ඊට අමතරව වැටුප් රහිත නිවාඩු ඕන සේවකයන්ට ගන්න පුළුවන්. අපි මේ කතා කරේ සේවකයෙකුට ලැබෙන වැටුප් සහිත නිවාඩු ගැන. එහෙනම් අපේ ඊළඟ මාතෘකාවට අපි යනවා සුබ සාධන පහසුකම් ගැන කතා කරන්න. සුබ සාධන පහසුකම්. සුබ සාධන පහසුකම් කියන්නේ මොනවද? සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයා ලබා දෙන්න ඕන පහසුකම් මොනවද කියන එක. මේකෙදි පළවෙනි එක තමයි හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන පරිසරයක් ගොඩනගන්න ඕනේ සේවා යෝජකයා විසින් සේවකයන් වෙත. එහෙම නැතුව සේවකයන්ට හුස්ම ගන්නවත් බැරි පුංචි කාමරයක් ඇතුලේ සේවකයෝ ගොඩාක් යොදවගෙන සේවකයන්ගෙන් වැඩ ගන්න සේවා යෝජකයාට බෑ. පනත මගින් කියලා තියෙනවා හොඳින් වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන්න ඕනේ කියලා සේවා යෝජක සේවකයන් වෙත. ඊළඟට බලන්න ඊළඟට තියෙන දරුවෝ අපි දන්නවා ඕනම සේවා ස්ථානයක සේවකයෝ කීප දෙනෙක් ඉන්නව නම් ප්‍රමාණවත් පරිදි වැසිකිලි හා සෝදන ස්ථාන කියන්නේ washrooms කියලා අපි කියන්නේ මෙන්න මේ වැසිකිලි සහ සෝදන ස්ථානය සපයා දෙන්න ඕනේ. මේවා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සේවය කරන ආයතනයක ඔවුන්ට වෙන වෙනම සකස් කරලා දෙන්න ඕනේ සහ ආයතනයට ආසන්නයෙන් තියෙන්න ඕනේ. මේ කිලෝමීටරයක් විතර ඈත ගිහිල්ලා අත් දෙක සෝදන් එන්න පුළුවන් විදිහේ සෝදන ස්ථාන නෙමෙයි තියෙන්න ඕනේ. සේවා ස්ථානයට සාධාරණ දුරකින් තමයි මේ කියන ස්ථාන තියෙන්න ඕනේ. ඊළඟට කතා කළොත් සේවකයන්ගේ ආහාර සම්බන්ධයෙන්
සේවකයන්ට ආහාර ගන්න ප්‍රමාණවත් ඉඩ පහසුකම් සපයලා තියෙන්න ඕනේ. සේවකයෝ ඉන්න ප්‍රමාණය අනුව උන්ට ආහාර ගන්න පුළුවන් තරමේ ප්‍රමාණවත් ඉඩක් වෙනම සකස් කරලා තියෙන්න ඕනේ ආහාර සම්බන්ධයෙන්. ඊළඟට අපි කතා කළොතින් ආසන ගැන මේ කාර්යාල හා සාප්පු ගත්තාම විශේෂයෙන්ම සාප්පුවල සේවකයෝ ඔයාලා දැකලා ඇති හිටගෙන ඉන්නේ බොහෝ අවස්ථාවලදී. ඉතින් මේකෙදි අනිවාර්ය කරලා තියෙන ප්‍රමාණය තමයි දරුවෝ සේවකයෝ 3 දෙනෙකුට එක ආසනයක්වත් තියෙන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් ඉන්නවනම් එයින් 3 දෙනෙකුට එක ආසනයක්වත් සපයලා තියෙන්න ඕනේ. කියන්නේ 3ට එක ආසනයක්වත් තියෙන්න ඕනේ. උන්ට මාරුවෙන් මාරුවට ඉඳගන්න එක කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී. ඊළඟට අනිත් අවසාන කාරණාව තමයි සේවා ස්ථානයක් ඇතුලේ සේවකයන්ව පදිංචි කරන්න බෑ. නැත්නම් සේවකයන්ට නවාතැන් දෙන්න බෑ. සේවා ස්ථානය ඇතුලේ ඒකට වෙන පිට ස්ථානයක් සකස් කරලා දෙන්න ඕනේ. නවාතැන් පහසුකම් දෙනවා නම් අපි ටියුට් එකට යමු. බලන්න ටියුට් එක. සුබ සාධන පහසුකම්. සුබ සාධන පහසුකම්. සේවායෝජක විසින් සේවකයන් වෙත පනත ප්‍රකාරව පහත සුබ සාධන පහසුකම් සැපයීම අනිවාර්ය වේ. කියව ගන්න 16 වෙනි පිටුවේ තියෙන්නේ පළවෙනි හිස්සනක් තියෙනවා ලියා ගන්න. ආලෝකය හා වාතාශ්‍රය. ආලෝකය හා වාතාශ්‍රය. ආලෝකය හා වාතාශ්‍රය ප්‍රමාණවත් පරිදි ආයතනය තුළට ලැබිය යුතුයි. එහෙනම් දෙවෙනි එක බලන්න. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිසනක් තියෙනවා ලියන්න. වැසිකිලි සහ සෝදන ස්ථාන. වැසිකිලි සහ සෝදන ස්ථාන ආදී මූලික පහසුකම් සැපයිය යුතුය. මූලික පහසුකම් සැපයිය යුතුය. ඒ ටික තියනවානේ බලන්න ඒවා සේවා ස්ථානයේට සාධාරණ දුරකින් පැවතීම ප්‍රමාණවත් වේ. ඊළඟට බලන්න ආහාර ගැනීම සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සැලසිය යුතුය. ඊට පස්සේ කාන්තා සේවිකාවන් සඳහා තිදෙනෙකුට එකක්වත් වන ආසන පහසුකම් සැපිය යුතුය. සාප්පුවක් හෝ කාර්යාලය තුළ සේවකයන්ට පදිංචි වීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතුය. මෙන්න මේ කියන කාරණා ටික තමයි එහෙනම් සුබ සාධන පහසුකම් සම්බන්ධයෙන් සාප්පු හා කාර්යාල සේවක පනත විසින් දක්වලා තියෙන්නේ. ඊළඟට අපි කතා කළොත් වැටුප් ගෙවීම සම්බන්ධව කතා කළොත් සාමාන්‍යයෙන් පනත කියලා තියෙනවා පනත විසින් නියම කරලා නෑ දරුවා අවම වැටුපක් හෝ උපරිම වැටුපක් කියන වැටුප් සීමාවක් මේ කාර්යාලවල සහ සාප්පුවල සේවය කරන සේවකයන් සම්බන්ධයෙන් පනත කියන්නේ ඒ සේවකයන්ගේ වැටුප ඒ සේවකයන් හා සේවා යෝජකයන් අතර තියෙන රැකියා ගිවිසුමට අනුකූලව තමයි නියම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කියනවා මේ වැටුප කියන එකට ජීවන වියදම් දීමනාව ඔය වගේ තියෙනවනේ අනිකුත් දීමනා අතිකාල දීමනා මේ ඔක්කොම අයත් වෙනවා කියලා සහ සේවයෙන් ඉවත් කරන අවස්ථාවකදී සේවකයෙක්ව සේවයෙන් ඉවත් කරනවා නම් මෙන්න මේ කියන වැටුප සේවයෙන් ඉවත් කරලා දින කීයක් ඇතුළතදී ගෙවන්න ඕනද කියලා පනත කියනවා. පනත කියන විදිහට සේවයෙන් ඉවත් කිරීමකදී සේවයෙන් ඉවත් කරලා දින 2ක් යන්න කලින් වැටුප ගෙවන්න ඕනේ සේවකයාට. ඊළඟට සේවකයන්ට වැටුප් ගෙවන විධි කීපයක් තියෙනවා. එක්ක මේක මාසිකව ගෙවන්න පුළුවන්, දෙසතියකට වරක් ගෙවන්න පුළුවන්, සතියකට වරක් ගෙවන්න පුළුවන්. මේ වගේ වැටුප් ගෙවන විධි තියෙනවනේ කීපයක්ම. මාසික වැටුප් ගෙවනවා නම් සාමාන්‍යයෙන් මාසයේ අවසාන වෙලා දින 10ක් ඇතුළත මේ වැටුප ගෙවන්න ඕනේ.
දෙසතියකට වරක් ගෙවනවා නම් දෙසතිය අවසන් වෙලා දින 10ක් තුල වැටුප ගෙවන්න ඕනේ. ඊළඟ එක සතියකට වරක් නම් ගෙවන්නේ මේ සතිය අවසන් වෙලා දින 3ක් ඇතුළත වැටුප ගෙවන්න ඕනේ. ඊළඟට වැටුපෙන් වැටුප් ගැන කියද්දි වැටුප් වලින් වැටුප් වලට එකතු වෙන අතිකාල මේ වගේ දීමනා තියෙනවා වෙන අන්ජීවන දම් දීමන ආහාර දීමන මේවම හැරුණාම වැටුපෙන් කරන අඩු කිරීම කියලා જાතියකුත් තියෙනවානේ. මෙන්න මේ අඩු කිරීම කිසිම අවස්ථාවක සේවකයාගේ වැටුපෙන් 60%කට වඩා වැඩි වෙන්න බෑ. හැබැයි අවස්ථා දෙකක් තියෙනවා විශේෂයෙන්ම උසාවි නියෝගයක් දීලා තියෙනවා නම් ආදායම් දෙපාර්තමේන්තුවෙන් නියෝගයක් දීලා තියෙනවා නම් යම්කිසි මුදලක් අඩු කරන්න කියලා මේ වගේ අවස්ථාවකදී අර 60% කියන සීමාව ඉක්මවා ගියාට කමක් නැහැ කියලා පනත කියනවා. මොනවද මේ උසාවි නියෝග වලට සිදු කරන අඩු කිරීම? බොහෝ විට දරුවෝ නඩත්තු සම්බන්ධයෙන් දික්කස අදවලදී නඩත්තු ගෙවනවා දන්නවනේ දරුවන්ට සහ භාර්යාවට නැත්නම් ස්වාමි පුරුෂයාට හා දරුවන්ට නඩත්තු ගෙවන්න වෙනවා. මේ වගේ අවස්ථාවකදී මේ නඩත්තු බොහෝ විට වැටුපෙන්ම අඩු කරන්න කියලා උසාවියෙන් නියෝගයක් දෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක හෝ වෙනත් අය කිරීමක් කරගන්න තියෙන අවස්ථාවක උසාවි නියෝගයක් තියලා තියෙනවා නම් වැටුපෙන් අඩු කිරීමක් කරන්න මේ අඩු කිරීමත් එක්ක මේ 60% සීමාව ඉක්මවා ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. නැත්තම් එහෙම නියෝගයක් නැත්තම් අනිවාර්යයෙන්ම 60% සීමාව ඉක්මවා යන්න බෑ. අඩුම ගානේ 40%ක්වත් වැටුපෙන් සේවකයාට ලැබෙන්න ඕනි කියලානේ මේ කියන්නේ. ඊළඟට බලන්න ඊළඟ කාරණාව තමයි මොන හරි විෂමාචාරයක් කරලා තියෙනවා නම් සේවකයෙක් විසින් සේවා යෝජකයාට ඒ සම්බන්ධයෙන් දඩයක් අය කරගන්න පුළුවන්. හැබැයි මේක කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය අනුමයි කරන්න ඕනේ. අනුමැතිය ඇතිවයි කරන්න ඕනේ. මේ වගේ දඩයක් 105 නොඉක්මවන දඩයක් වෙන්න ඕනේ. කියන්නේ වැටුපෙන් 105කට වඩා අඩු දඩයක් නම් ඒ වගේ දඩයක් අය කරගන්නත් පුළුවන් සේවා යෝජකයාට. අපි බලමු එහෙනම් පනත ප්‍රකාරව බලන්න වැටුප් ගෙවීම. පනත ප්‍රකාරව හිස්තැනක් තියෙනවා සම්පූර්ණ කරගන්න රැකියා ගිවිසුමට අනුකූලව රැකියා ගිවිසුමට අනුකූලව රැකියා ගිවිසුමට අනුකූලව වැටුප් නියම කළ යුතුය. එහෙනම් වැටුප් නියම කරන්න ඕනේ රැකියා ගිවිසුමට අනුකූලව. පනත මගින් අවම වැටුපක් හෝ උපරිම වැටුපක් නොදක්වයි. මෙම වැටුප යන්නට ජීවන වියදම් ඇතුළු අනෙකුත් දීමනාද අතිකාල දීමනාද අයත් වේ. මෙම වැටුප යන්නට ජීවන වියදම් ඇතුළු අනෙකුත් දීමනාද අතිකාල දීමනාද අයත් වේ. මේ වැටුප කියන්නේ එහෙනම් මූලික වැටුප හෝ දල වැටුප නෙමෙයි මේ සම්පූර්ණ වැටුප ගැන අපි කතා කරන්නේ. සේවයෙන් ඉවත් කිරීමකදී සේවය අවසන් වී දින 2ක් ඇතුළත වැටුප් ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් මාසික වැටුප් ගෙවන්නේ නම් මාසයේ අවසන් වී දින 10ක් තුලද දෙසතියකට වරක් වැටුප් ගෙවයි නම් දෙසතිය අවසන් වී දින 10ක් තුලද සතියකට වරක් වැටුප් ගෙවයි නම් සතිය අවසන් වී දින 3ක් තුලද වැටුප් ගෙවීම කළ යුතුය. ඊළඟ එක බලන්න සේවයෙන් ඉවත් කිරීමකදී සේවය අවසන් වී දින 2ක් ඇතුළත වැටුප් ගෙවිය යුතුය. අපි උඩත් ඒක ගැන කතා කළා. ඊළඟට කියනවා අඩු කිරීම ගැන. වැටුපෙන් සිදු කරන අඩු කිරීම සේවකයාගේ වැටුපෙන් හිස්තැනක් තියනව නේද? කීයද නොඉක්මවිය යුතුයි කියලා අපි කිව්වේ? කීයද දරුවෝ? 60ක්. එහෙනම් ලියා ගන්න 60ක් නොඉක්මවිය යුතුයි. 60ක් නොඉක්මවිය යුතුයි. නමුත් උසාවි නියෝගයක් හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝගයක් මත කෙරෙන අඩු කිරීම සම්බන්ධව උපරිම සීමාවක් අදාළ නොවේ. සේවකයෙකුගේ විෂමාචාරයක් සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව 5% නොඉක්මවන දඩයක් අය කිරීමට සේවා යෝජකයාට හැකියාවක් තිබේ. උදාහරණයක් විදිහට සේවකයා විසින් මොකක් හරි භාණ්ඩයක් වටිනා භාණ්ඩයක් කඩලා දාලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඒක හදාගන්න ඕනනම් දඩයක් විදියට
මුදලක් අය කරගන්න පුළුවන් සේවකයාගේ වැටුපෙන් සේවා යෝජකයාට. එහෙනම් අපි කතා කරන්න යන්නේ සාප්පු හා කාර්යාල සේවක පනතේ අපි කතා කරන අන්තිම ප්‍රතිපාදනය ගැන. මොකද්ද මේ ප්‍රතිපාදනයට අදාළ වෙන මාතෘකාව? ලේඛන හා ආකෘති. මොන වගේ ලේඛනද? මොන වගේ ආකෘතිද? ආකෘති මත සකස් කරපු ලිපි ගොනුද සේවා යෝජකයෙක් විසින් තියාගන්න ඕනි කියලා තමයි අපි මේකෙදි කතා කරන්න යන්නේ. මුලින්ම සේවකයෙක් සේවයට බැඳුන අවස්ථාවකදී අපි දන්නවා සේවකයෙක්ට ලැබෙනවා පත්වීමේ ලිපියක්. මේ වගේ පත්වීමේ ලිපියක් හැම සේවකයෙකුටම අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. දෙවැනි කාරණාව තමයි සේවකයෝ සේවයට වාර්තා කිරීම සම්බන්ධව ප්‍රතිපාදන දක්වන දෛනික පැමිණීමේ ලේඛනයක් සේවා යෝජකයෙක් විසින් පවත්වාගෙන යන්නත් ඕනේ. ඊළඟ කාරණය එක එක සේවකයා සම්බන්ධයෙන් පෞද්ගලික විස්තර, ඔවුන්ගේ ශ්‍රේණිය, වැටුප් ක්‍රමය, වැටුප් වැඩිවීම, සේවයට බැඳුනේ කවද්ද, උසස් වීම සම්බන්ධයෙන් සේවා කොන්දේසි මොනවාද, මෙන්න මේ වගේ විස්තර ඇතුළත් කරපු ලිපි ගොනුවක් පවත්වාගෙන යන්න ඕනේ. මේ වගේ වාර්තාවක් සේවා යෝජකයා විසින් තනි සේවකයන් සම්බන්ධව අපි කියනවා මේන්ටේන් කරන්න ඕනේ, පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟ කාරණය තමයි එක එක සේවකයාගේ නම, වයස, වැඩ කරන පැය ගාන, මූලික වැටුප, දීමනා, අතිකාල වගේ විස්තර සම්බන්ධව දක්වන වැටුප් ලේඛනයක්. අන්නේ විදිහේ වැටුප් ලේඛනයක් සකස් කරන එකත් සේවා යෝජකයාගේ කාර්යයක්. අපි එහෙනම් ටියුට් එකට ගිහිල්ලා බලමු මොනවද කිව්වේ? පත්වීමේ ලිපියක් ගැන කිව්වා. දෛනික පැමිණීමේ ලේඛනයක් ගැන කිව්වා. සේවකයා සම්බන්ධ ලිපි ගොනුවක් වාර්තාවක් ගැන කතා කළා. අවසාන වශයෙන් වැටුප් ලේඛනයක් ගැන කතා කළා. අපි බලමු එහෙනම් ටියුට් එකට ගිහිල්ලා බලන්න පළවෙනි එක සෑම සේවකයෙක් වෙනුවෙන්ම මොකද්ද ලබා දිය යුතුයි කියලා කියන්නේ? පත්වීමේ ලිපියක්. එහෙනම් සෑම සේවකයෙක් සම්බන්ධයෙන්ම පත්වීමේ ලිපියක් ලබා දෙන්න ඕනේ. ඊළඟ එක බලන්න සේවකයා විසින් අත්සන් කරන ලද ලියන්න දෛනික පැමිණීමේ ලේඛනයක්. දෛනික පැමිණීමේ ලේඛනයක්. දෛනික පැමිණීමේ ලේඛනයක්. මොකද්ද මේ දෛනික පැමිණීමේ ලේඛනයක් කියන්නේ? අපි දන්නවා සේවකයා සේවයට වාර්තා කරනකොට වෙලාව දාලා අත්සන් කරනවා පොතක. නැත්නම් මේක අත්සන් කරලා කියලා මෙතන කිව්වට මේක ෆින්ගර් ප්‍රින්ට් එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් අර දන්නවනේ ස්වයිප් කරන කාඩ්ස් තියෙනවා. මෙන්න මේ විදිහට ආපු වෙලාව පිට වුණ වෙලාව සේවකයා සම්බන්ධයෙන් දක්වන ලේඛනයක් තියෙනවා. මේකට අපි කියනවා දෛනික පැමිණීමේ ලේඛනය කියලා. මේක වාර්තා කරන්න එහෙනම් සේවකයා විසින්මයි. ඊළඟට බලන්න සේවකයා සම්බන්ධව විස්තර ඇතුළත් කළ වාර්තාවක් සේවා යෝජක විසින් පවත්වාගෙන යා යුතුය. මෙහි සේවයට බැඳුණු දිනය, ශ්‍රේණිය, වැටුප් ක්‍රමය, එක වැටුප් ක්‍රමය විදිහට හදාගන්න දරුවෝ, වැටුප් වැඩිවීම, උසස් වීම, සේවා කොන්දේසි ආදිය ඇතුළත් විය යුතුය. හරි. එහෙනම් ඊළඟ කාරණාව බලන්න. සේවකයාගේ නම, වයස, වැඩ කළ පැය ගණන, මූලික වැටුප, දීමනා හා අතිකාල ආදී විස්තර ඇතුළත් වැටුප් ලේඛනයක් ලියාගන්න. වැටුප් ලේඛනයක් සේවා යෝජක පවත්වාගෙන යා යුතුය. ලියාගන්න වැටුප් ලේඛනයක්. එහෙනම් අපි මොනවා ගැනද කතා කළේ?
සාප්පු හා කාර්යාල සේවක පනත ගැන අපි කතා කරද්දී මුලින්ම අපි කිව්වා සාප්පුවක් කියන්නේ මොකද්ද? කාර්යාලයක් කියන්නේ මොකද්ද කියලා. ඒකට අයත් වෙන සේවකයෝ කවුද සහ අයත් නොවන සේවකයෝ කවුද කියලා අපි කතා කළා. ඊළඟට පනතේ ප්‍රතිපාදන කීපයක් අපි එකින් එක කතා කළා. මුලින්ම අපි කතා කළා සේවයේදී සිටීමේ අවම වයස කීයද කියන එක ගැන. ඊළඟට සේවා කාලය ගැන, සේවා කාලය සම්බන්ධයෙන් ප්‍රතිපාදන ගොඩක් කතා කළා. ඊළඟට අතිකාල ගැන කතා කළා. අතිකාල ගැන කතා කළා. ඊළඟට අපි සේවක නිවාඩු සම්බන්ධයෙන් කතා කළා. ඊට පස්සේ අපි කතා කරා සුබ සාධන පහසුකම් ගැන. මොනවද සුබ සාධන පහසුකම් කියන්නේ සහ සේවා යෝජකයෙක් විසින් සපයන්න ඕන සුබ සාධන පහසුකම් මොනවද කියන එක ගැන කතා කළා. ඊළඟට අපි කතා කරා සේවකයෙක්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්. මේ වැටුප් ගෙවීමේදී කොයි කාලයේද වැටුප් ගෙවන්න ඕනේ? අවම වැටුපක් උපරිම වැටුපක් තියෙනවද නැත්නම් කොහොමද වැටුප තීරණය කරන්න ඕනේ? මේ වගේ කාරණා ගැන සහ විශේෂයෙන්ම අඩු කිරීම ගැන අපි කතා කළා. ඊළඟට අවසාන වශයෙන් කතා කරා ලේඛන සහ ආකෘති ගැන. ඒ කියන්නේ සේවා යෝජකයා විසින් පවත්වාගෙන යන්න ඕනේ ලේඛන මොනවද සහ ආකෘති මොනවද කියන එක ගැන. සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ